ශ්‍රී ලංකාවේ නීතිය හා නෛතික රාමුව හැඳින්වීම කියන පාඩමේ තුන්වෙනි කොටස. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ අධිකරණ හරි. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ගැන කතා කරද්දී මුලින්ම අපි ලංකාවේ අධිකරණ පද්ධතියේ ඉතිහාසයේදී පැවතිච්ච විදිය ගැන කතා කරලා ඉමු. ලංකාවේ අධිකරණ පද්ධතියේ විකාශනය ගැන කතා කළොත් අපි අහලා තියෙනවා ඉතිහාසය කියන විෂයට අපි ඉගෙනගෙන තියෙනවා ලංකාවේ ගම් සභා රට සභා ක්‍රම කියලා ක්‍රම තිබ්බා. ඒ වගේම ලංකාවේ හිටපු රජතුමා වෙත ගම්වැසියන්ගේ රටවැසියන්ගේ ප්‍රශ්න යොමු කරන්න පුළුවන් විදියක් හදලා දීලා තිබ්බා. ඉතින් මේ කියන ගම් සභා රට සභා ක්‍රමයෙන් පස්සේ ලංකාවට යුක්තිය පසඳලීමේ ක්‍රමයක් ඇති වුණේ මීට වඩා වෙනස් යුක්තිය පසඳලීමේ ක්‍රමයක් ඇති වුණේ කොහොමද කියලා බලද්දී මේකට මූලික වෙන ප්‍රධානම හේතුව වන්නේ විදේශීය ආක්‍රමණ නැත්නම් ලංකාව යටත් විජිතයක් බවට පත්වීම. මුලින්ම අපි කතා කළා පෘතුගීසීන් ගැන. පෘතුගීසීන් ලංකාවට ආවා. ඒ වගේම පෘතුගීසීන්ගේ මූලික අරමුණ උනේ ලංකාවෙන් ආදායම් උපයා ගැනීම සහ ලංකාව තුළ ඔවුන් අදහපු ආගම ව්‍යාප්ත කිරීම තමයි. ඊට අමතරව ලංකාවට නීති ක්‍රමයක් හඳුන්වා දීම හෝ නීති පද්ධතියක් හෝ ඔවුන්ගේ නීතිය හඳුන්වා දීමවත් උසාවි ක්‍රමයක් ආරම්භ කිරීමවත් කරන්න ඔවුන්ට අවශ්‍ය වුණේ නැහැ. ඉතින් මේ විදියට පෘතුගීසීන් ලංකාව පාලනය කළා කියලා ඒ කියන්නේ ලංකාවට ලැබිච්ච විශේෂ නීතියක් හෝ අධිකරණ ක්‍රමයක් අපිට හඳුනගන්න බෑ. හැබැයි ඊළඟට ලංකාවට ආවේ ලන්දේසීන්. මේ ලන්දේසීන් ලංකාව ආක්‍රමණය කරනවත් එක්කම ඔවුන් අර පෘතුගීසීන්ට තිබ්බ අරමුණු වලට අමතරව ඔවුන්ට අවශ්‍ය වුණා ඔවුන්ගේ පාලන ප්‍රදේශවලට විශේෂයෙන්ම වෙරළබඩ පාලන ප්‍රදේශවලට වෙරළබඩ ප්‍රදේශවලට ඔවුන්ගේ නීතිය වෙච්ච රෝම ලන්දේසි නීතිය හඳුන්වා දීමටත් ඔවුන්ගේ අධිකරණ පද්ධතිය මේ ප්‍රදේශවලට හඳුන්වා දීමට. ඒ වගේම ඔවුන් රෝම ලන්දේසි නීතිය හඳුන්වා දුන්න සහ සිවිල් රාජ්, ලෑන්ඩ් රාජ්, රාජ් වෑන් ජස්ටිටි කියන තුන් ආකාරයේ අධිකරණ පද්ධතියක් ලංකාවට උන් හඳුන්වලා දුන්නා. හැබැයි දරුවෝ මේ අධිකරණ පද්ධතිය හඳුන්වා දීමත් සමගම ලංකාවේ තිබිච්ච අධිකරණ පද්ධතිය, ඒ කියන්නේ ලංකාවේ තිබිච්ච අර ගම් සභා රට සභා ක්‍රමය, රජතුමා මූලික කරගත් ඒ ආරවුල් විසඳීමේ ක්‍රමය ලංකාවේ ඔවුන් අහෝසි කළේ නැහැ. ඔවුන් ඒ අධිකරණ ක්‍රමයක් නැත්නම් ඒ සාම්ප්‍රදායික සභා ක්‍රමයක් දිගටම පවත්වාගෙන ගියා. ඒ පවත්වාගෙන යන අතරතුරේ මේ කියන සිවිල් රාජ්, ලෑන්ඩ් රාජ්, රාජ් වෑන් ජස්ටිටි කියන තුන් ආකාරයේ අධිකරණත් ලංකාව තුල පිහිටෙව්වා. ඊට පස්සේ ලංකාවට එනවා ඉංග්‍රීසීන්. මේ ඉංග්‍රීසීන් එද්දී ඔවුනුත් අර කිව්වා වගේම ආදායම් ඉපයීම සහ ආගම ව්‍යාප්තියට අමතරව ඔවුන්ගේ ඉංග්‍රීසි නීතිය සහ ඉංග්‍රීසි අධිකරණ ක්‍රමය ලංකාවට ආදේශ කිරීමට ඔවුන්ටත් අවශ්‍ය වුණා. ඒ වගේම අපි කතා කළා ඉංග්‍රීසි නීතිය ලංකාවට ආදේශ වෙච්ච හැටි ගැනත්. මතක ඇති අපි ඉංග්‍රීසි නීතිය බහුවිධ නීති පද්ධතිය පිළිබඳ කතා කරද්දී ඉංග්‍රීසි නීතියදී අපි කතා කළා ඒ ගැන. ඒ වගේම ඔවුන් එතකොට පැවති ඒගොල්ලෝ එනකොටත් ලංකාවේ තිබිච්ච ලන්දේසි අධිකරණ පද්ධතිය අඩුපාඩු විවේචනය කරමින් මේ අඩුපාඩු ගැන මේ අඩුපාඩුම ඉස්මතු කරමින් ඔවුන්ගේ අධිකරණ පද්ධතිය ලංකාවට හඳුන්වා දීම සිද්ධ කළා. මේක සිදු වුණේ 1801 දී. කියන්නේ 1801 දී තමයි බ්‍රිතාන්‍ය අධිකරණ ක්‍රමය ලංකාවට එන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ ලංකාවේ පවතින අධිකරණ ක්‍රමය ගැන කිව්වොත් දරුවෝ අපි මේකට කියනවා එදිරිවාදී අධිකරණ ක්‍රමයක් කියලා.
ඕනම රටක අධිකරණ ක්‍රම දෙකක් තියෙන්න පුළුවන්. මේ දෙකෙන් එකක් තමයි ඕන රටක තියෙන්නේ. ලෝකේ තියෙන අධිකරණ ක්‍රම දෙකක්. එකක් විමර්ශනවාදී අධිකරණ ක්‍රමය, නැත්නම් දෙවැනි එක එදිරිවාදී අධිකරණ ක්‍රමය. ලංකාවේ තියෙන එදිරිවාදී අධිකරණ ක්‍රමයක්. මේකෙදි වෙන්නේ විනිශ්චයකාරවරයෙක් ඉදිරියේ පාර්ශවයන් දෙකක් තමන්ගේ කරුණු තර්ක ලෙස ඉදිරිපත් කරන එක. එතකොට විමර්ශනවාදී අධිකරණ පද්ධතියක, ඒ කියන්නේ ලංකාවේ මේක නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. බොහෝමයක් රටවල ක්‍රියාත්මක වෙන්නේ එදිරිවාදී අධිකරණ පද්ධතිය. විමර්ශනවාදී අධිකරණ පද්ධති ක්‍රියාත්මක වෙන රටවලුත් තියෙනවා. කොරියාව වගේ රටවල් වල බොහෝ විට විමර්ශනවාදී අධිකරණ පද්ධති ක්‍රියාත්මක වෙනවා. කෙසේ වෙතත් මේ වගේ එකකදී වෙන්නේ විනිශ්චයකාරවරයෙක් හෝ යම්කිසි නිලධාරියෙක් ඉන්නවා. ඒ නිලධාරියා ඉස්සරහට නඩුවක් ආවහම ඒ නඩුව සම්බන්ධ සියලු විමර්ශන කටයුතු කරලා ඒ සම්බන්ධ තීරණය ලබා දෙන්නේ නිලධාරියා විසින්. මේ වගේ අධිකරණ පද්ධති ලෝකයේ ඇතැම් රටවල් වල ක්‍රියාත්මක වෙනවා. බොහෝ විට හැබැයි ඉංග්‍රීසි නීතිය බලපෑම ලැබපු රටවල් වල ක්‍රියාත්මක වෙන්නේ ඉංග්‍රීසි අධිකරණ පද්ධතිය. අපි අපේ අධිකරණ පද්ධතියේ විකාශනය ගැන අපේ ටියුට් එකේ තියෙන කොටසට යමු. බලන්න දරුවෝ 14 වෙනි පිටුවේ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය, ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ විකාශනය කියවලා බලන්න මොනවද තියෙන්නේ කියලා. අපි දැන් කතා කරපු කොටස මේ ඔයාලගේ ටියුට් එකේ ඇති, කියව ගන්න. බලන්න, සිංහල රජු දවස සුළු ආරවුල් සඳහා ගම් සභා ක්‍රමයක් හා රට සභා ක්‍රමයක් සහිතව රජතුමා මූලික කරගත් දියුණු යුක්තිය පසඳලීමේ ක්‍රමයක් ලංකාවේ ක්‍රියාත්මක වෙමින් තිබූ බව දක්නට ලැබේ. පෘතුගීසීන් පැමිණීමත් සමග ඔවුන් ලංකාවෙන ආදායම ඉපයීම හා තම ආගම ව්‍යාප්ත කිරීම මූලිකව අරමුණු කරගත් බැවින් උසාවි ක්‍රමයක් ලංකාව තුළ සංවර්ධනයට උත්සාහ දරා නැති බව පෙනේ. නමුත් ලන්දේසීන් ඔවුන්ගේ පාලන ප්‍රදේශ සඳහා ලන්දේසි අධිකරණ ක්‍රමයක් හඳුන්වා දුන් නමුත් පැවති සාම්ප්‍රදායික සභා ඉවත් කිරීමක් සිදු නොවිය. ලන්දේසීන් විසින් රෝම ලන්දේසි නීතිය හා එහි පටිපාටියද තම බල ප්‍රදේශවලට හඳුන්වා දුන් අතර සිවිල් රාජ්, ලෑන්ඩ් රාජ් වැන් ජස්ටිස් නමින් තුන් ආකාරයක අධිකරණ ලංකාව තුළ පිහිටුවන ලදී. ඉංග්‍රීසි ජාතිකයන් විසින් ලංකාව නතු කරගත් මුල් අවධියේදී පැවති ලන්දේසි පාලන ක්‍රම එලෙසම පවත්වාගෙන ගියද පසුව එම උසාවි ක්‍රමේ අඩුපාඩු විවේචනය කරමින් 1801 දී බ්‍රිතාන්‍ය අධිකරණ ක්‍රමය ලංකාවට හඳුන්වා දෙන ලදී. ඔය අපි කතා කරේ එහෙනම් ලංකාවේ අධිකරණ පද්ධතියේ විකාශනය ගැන. විකාශනය ගැන කතා කරද්දී අපි කතා කළේ මුලින්ම කොහොමද ලංකාවේ තිබ්බ අධිකරණ පද්ධතිය, ඒ කියන්නේ ආරවුල් විසඳීමේ ක්‍රම මොනවද? ඊට පස්සේ පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසීන් හැම මේවා වෙනස් වුණේ කොහොමද කියන එක. අපි ලංකාවේ අධිකරණ පද්ධතිය ගත්තොත් නැත්නම් අපි මෙහෙම කිව්වොත් රටක තියෙන ආරවුල් निराකරණය කිරීමේ ක්‍රම ගැන එක මූලික ක්‍රමයක් තමයි අධිකරණමය ආරවුල් निराකරණය. ඊට අමතරව අර්ධ අධිකරණමය ආරවුල් निराකරණය සහ අධිකරණමය නොවන ආරවුල් निराකරණය කියලා ක්‍රම තුනක් තියෙනවා. ඒකෙන් අධිකරණ ගැන තමයි මේ අපි ඉගෙන ගන්න යන්නේ. ඊට පස්සේ අපි බලමු අධිකරණමය නොවන ආරවුල් निराකරණය කරන ක්‍රම මොනවද කියලා අපේ පාඩමේ 4 වෙනි කොටසේදී. එහෙනම් අපි ලංකාවේ අධිකරණ පද්ධතිය ගැන කතා කරද්දී වර්තමාන අධිකරණ පද්ධතියට අපි යමු වුණොත් ලංකාවේ වර්තමාන අධිකරණ පද්ධතියේ කොටස් නැත්නම් විශේෂයෙන්ම අධිකරණ වර්ග 5ක් තියෙනවා දරුවෝ. අපි මේ 5 ගැන ඉගෙන ගමු. සහ මුලින්ම ඒ
එකින් එක හඳුනා ගන්න කලින් අපි මේවා බිහි වුණේ කොහොමද කියලා බලමු. ලංකාවේ අධිකරණ ක්‍රමය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට දෙකකට කඩන්න පුළුවන්. තුනකට කැඩුවොත් අපිට මේ අධිකරණමය නොවන ආරවුල් විසඳීමේ මණ්ඩලත් එක්කම කතා කරන්න ඕනේ. අපි අධිකරණ ගැන විතරක් කතා කරද්දී මේ අධිකරණ අවස්ථා දෙකකදී බිහි වෙනවා. පළවෙනි එක තමයි ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරා මූලාශ්‍රවලදී උත්තරීතර මහා මූලික නීතිය කියලා. මෙන්න මේ කියන මූලික නීතිය වෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 105 එක ව්‍යවස්ථාව අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අනිත් පනතක අපි කියන්නේ වගන්ති කියලා ඒවයි තියෙන වගන්ති වලට. හැබැයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක වගන්ති වලට අපි විශේෂ නමක් පාවිච්චි කරනවා. අපි ඒවට කියන ව්‍යවස්ථාවක් කියලා. එක පළවෙනි ව්‍යවස්ථාව, දෙවෙනි ව්‍යවස්ථාව, තුන්වෙනි ව්‍යවස්ථාව. දැන් මේ අපි කතා කරන්නේ 105 එක්වන ව්‍යවස්ථාව. 105 එක්වන ව්‍යවස්ථාව ප්‍රකාරව ලංකාවේ අධිකරණ ලෙස පිහිටවලා තියෙනවා මූලික අධිකරණ තුනක්. ඒ කියන්නේ ඒ අධිකරණ තමයි ශ්‍රේෂ්ඨ අධිකරණය, අභියාචනාධිකරණය සහ මහා අධිකරණය. මේ වාණිජ මහා අධිකරණය කියන එකත් මේ මහා අධිකරණ කියන ගොඩටම අයිති වෙන්නේ. මීට අමතරව තවත් මහා අධිකරණයක් තියෙනවා. ඒකට අපි කියනවා සිවිල් අභියාචනා මහා අධිකරණය කියලා. මේ ඔක්කොම මහා අධිකරණ. එතකොට හැබැයි මේ වාණිජ මහා අධිකරණය වෙනම පනතක් මගින් මේ මෑතකදී පිහිටවපු එක. ඒකින්ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් මූලිකව පිහිටලා තියෙන ප්‍රධානම ඉහළම අධිකරණ තුන තමයි ශ්‍රේෂ්ඨ අධිකරණය, අභියාචන අධිකරණය සහ මහා අධිකරණය. එහෙමනම් අපි ඊළඟට අනෙක් අධිකරණ පිහිටවලා තියෙන ව්‍යවස්ථාව මොකක්ද කියලා බැලුවොත් ඒක පිහිටවලා තියෙන අනිත් අධිකරණ පිහිටවලා තියෙන්නේ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත මගින්. මේ 78 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත මගින් පිහිටවපු උසාවි තමයි දිස්ත්‍රික් අධිකරණ නැත්නම් දිසා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ සහ ප්‍රාථමික අධිකරණ. මෙන්න මේ අධිකරණ තුන පිහිටවලා තියෙන්නේ මොකෙන්ද? 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත. මේක ඔයාලගෙන් ප්‍රශ්න වලට අහලා තියෙනවා. අනිවාර්යයෙන්ම මේ අංකෙ මතක තියාගන්න ඕනේ. 1978 අංක 2 අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කොයි අවුරුද්දද? ඒකත් 1978. කියන්නේ මේ එකම ළඟ තමයි මේ අධිකරණ ඔක්කොම පිහිටවලා තියෙන්නේ. නැත්තම් මුලින් මේ තුන පිහිටවලා පස්සේ මතක් වෙලා මේ තුන පිහිටෙවුව නෙමෙයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් බලය ලබා දුන්නා මෙන්න මේ ප්‍රධාන අධිකරණ තුනට සහ ඊට පස්සේ අධිකරණ සංවිධාන පනත මගින් මේ අවුරුද්දෙදිම මෙන්න මේ කියන 15 අධිකරණ තුනක් පිහිටෙව්වා. අපි මේවට කියනවා මුල් අවස්ථා අධිකරණ කියලා. මුල් අවස්ථා අධිකරණ කියන්නේ නඩුවක් පටන් ගන්නෙ මෙන්න මේ අධිකරණ වලින්. ඔයාලට ඒක හඳුනා ගන්න පුළුවන් අපි ඉස්සරහට අධිකරණ දූරාවලි ගැන කතා කරද්දී මේ නඩු පටන් ගන්නෙ මේ කියන්නේ මුල් අවස්ථා අධිකරණ. උදාහරණයක් විදිහට අපි කතා කරා අපරාධ නීතිය, සිවිල් නීතිය ගැන ඔයාලට මතකයි නේද? එතකොට අපි කිව්වා සිවිල් අධිකරණය යටතේ දිසා අධිකරණය කියලා. එහෙනම් සිවිල් නඩුවක් පනවන පළවෙනි අධිකරණය තමයි දිසා අධිකරණය. එතකොට අපි කතා කරා මහේස්ත්‍රාත් අධිකරණය ගැන අපරාධ නඩුවලදී මතකද? මහේස්ත්‍රාත් අධිකරණය සහ මහා අධිකරණය ගැන. මේ තියෙන්නේ අන්නේ කියපු මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ නඩුවක මුල් අධිකරණය. සුළු අපරාධ නඩුවක සහ මේ මහා අධිකරණය අපිට සැලකන්න පුළුවන් බරපතල අපරාධ සම්බන්ධයෙන් මුල් අවස්ථා අධිකරණය ලෙස අපි මේකෙන් කතා කරනවා. ඔයාලා කලබල වෙන්න එපා මොනවද මේ කියන්නේ කියලා. ඊට පස්සේ ප්‍රාථමික අධිකරණය ගැනත් අපි කතා කරනවා. මේක සීමා සහිත බලයක් තියෙන. ඒ කියන්නේ සුළු ඉතාමත් සුළු වටිනාකමක් සහිත ආරවුල් සම්බන්ධයෙන් අපි භාවිතා කරන අධිකරණයක් තමයි ප්‍රාථමික අධිකරණ කියන්නේ. හරි. මුලින්ම අපි එහෙනම් මතක තියාගන්න ඕනේ ලංකාවේ අධිකරණ ක්‍රමය පිහිටවලා තියෙන්නේ ආකාර දෙකකට. පළවෙනි එක තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 105 එක ව්‍යවස්ථාවෙන් 105 එක වගන්තිය කිව්වත් කමක් නැහැ. වඩා හොඳයි 105 එක ව්‍යවස්ථාව කියනවා නම් ඊට පස්සේ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතේ. අපි එහෙනම් බලමු ඊට අමතරව ලංකාවේ තියෙන දරුවා අධිකරණමය නොවන ආරවුල් විසඳීමේ මණ්ඩල කියලා ජාතියක්. මේවා
අධිකරණ නෙමෙයි. හැබැයි ආරවුල් විසඳන්න රජය විසින් පත් කරලා තියෙන මණ්ඩල අපිට මෙහෙම කියන්න පුළුවන්. පනත් මගින් රජය විශේෂ පනතක් මගින් හෝ වෙනත් ආකාරයකින් බිහි කරලා තියෙන මණ්ඩල විශේෂ තියෙනවා. මේවට අපි කියන්න පුළුවන් අධිකරණමය නොවන ආරවුල් විසඳීමේ මණ්ඩල කියලා. හරි. අපි ටියුට් එකට යමු එහෙනම්. බලන්න දරුවාලගේ ටියුට් එකේ තියෙනවා වර්තමාන අධිකරණ ක්‍රමය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 105 එක ව්‍යවස්ථාව ප්‍රකාරව ලංකාවේ අධිකරණ ලෙස ශ්‍රේෂ්ඨ අධිකරණය, අභියාචනාධිකරණය හා මහාධිකරණය පිළිගන්නා අතර 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත දිස්ත්‍රික් උසාවි, මහේස්ත්‍රාත් උසාවි හා ප්‍රාථමික උසාවි පිහිටුවා තිබේ. මීට අමතරව අධිකරණමය නොවන ආරවුල් විසඳීමේ මණ්ඩල කීපයක්ද ලංකාව තුළ ක්‍රියාත්මක වේ. බලන්න ඉහළ අධිකරණ අපි ඉහළ අධිකරණ කියලා කියනවා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පිටවපු අධිකරණ තුනට. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණය, අභියාචනාධිකරණය, මහාධිකරණය කියන අධිකරණ තුන. ඊළඟට අපි මුල් අවස්ථා අධිකරණ නැත්නම් පහළ අධිකරණ කියලා කියනවා. දිසාධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය හා ප්‍රාථමික අධිකරණය කියන 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත මගින් පිහිටවපු අධිකරණ වලට බලන්න අධිකරණමය නොවන ආරවුල් විසඳීමේ මණ්ඩල, කම්කරු විනිශ්චය සභා, සමත මණ්ඩල, කෘෂි විනිශ්චය සභා, කුලී සමාලෝචන මණ්ඩල. මේ කියන්නේ කම්කරු විනිශ්චය සභා කියන්නේ කම්කරුවන්ගේ ආරවුල් විසඳන්න පිහිටවලා තියෙන අධිකරණමය නොවන මණ්ඩලයක්. දරුවෝ කම්කරුවෝ කියන්නේ සේව්‍ය සේවක ගැටලු, කාර්මික නීතිය යටතේ කම්කරු නීතිය යටතේ තියෙන සේව්‍ය සේවක ගැටලු හා ආරවුල්. ඒ කියන්නේ ආයතනවල සේවකයන් සම්බන්ධ ගැටලු, සේවකයන්ව රැකියාවෙන් ඉවත් කිරීම සම්බන්ධ මේ වගේ දේවල් වලදී සේවකයන්ට පුළුවන් මේ කම්කරු විනිශ්චය සභාවක් වෙත යොමු වෙන්න. අධිකරණයට යන්න කලින්. ඊට පස්සේ තව තියෙනවා සමත මණ්ඩල. අපි සමත මණ්ඩල ගැන අපේ මේ පාඩමේම ඊළඟට කතා කරනවා. ඊළඟ කොටසේදී ඒකින් මම ඒ ගැන වැඩි විස්තරයක් කියන්නේ. කෘෂි විනිශ්චය සභා, කෘෂි කාර්මික ගැටලු වලදී ආරවුල් වලදී කෘෂි විනිශ්චය සභාවට යොමු වෙන්න පුළුවන් ගොවියන්ට අධිකරණයක පිහිටපතන්න කලින් ඕ අධිකරණයකට නොයම්. ඊට පස්සේ කුලී සමාලෝචන මණ්ඩල. මේ වගේ දරුවෝ අධිකරණමය නොවන ආරවුල් විසඳීමේ මණ්ඩලත් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි දැන් අපි කතා කරන්න යන්නේ ලංකාවේ අධිකරණ පද්ධතිය ගැන නිසා අපි බලමු අධිකරණමය ආරවුල් විසඳීමක් කරද්දී කොයි වගේද ඒක ක්‍රියාත්මක වෙන්නේ, මොනවද අධිකරණ සහ මොනවද මේ එක් අධිකරණවල බලතල සහ ඒවායේ ක්‍රියාත්මක වන නැත්නම් මේවා මේ අධිකරණවල අහන නඩු මොනවද කියලා. හරි. ඔන්න එහෙනම් අපි යන්න හදන්නේ ශ්‍රී ලංකාවේ අධිකරණ ධූරාවලිය එක් නඩුවලට, සිවිල් නඩුවලට, අපරාධ නඩුවලට, අපරාධ නඩුවලත් වර්ග කීපයක් තියෙනවා. ඊට පස්සේ වාණිජ්‍ය නඩුවලට. මේ වගේ නඩුවලදී ලංකාවේ අධිකරණ ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? කොයි විදියටද පැමිණිල්ලක් ආරම්භ කරන තැන ඉඳන් අභියාචනා එක පෙළට ධූරාවලියක් ලෙස ගලාගෙන යන්නේ කියලා අපි බලමු. මුලින්ම අපි යන්න හදන්නේ සිවිල් නඩුවලට. ලංකාවේ අධිකරණ පද්ධතිය ගැන කතා කරද්දී සිවිල් නඩු, අපරාධ නඩු කියලා අපි බෙදලා ඉගෙන ගත්තා, මතක ඇති. මෙතනදී සිවිල් නඩුවක් කියන්නේ අපි දන්නවා පාර්ශවයන් දෙකක් අතර තියෙන ආරවුලක්. පෞද්ගලික ආරවුලක්, සමාජයට බලපෑමක් නැති. අපි දන්නවා සාමාන්‍ය සිවිල් නඩුවක් වම දික්කසාදයක්, ඉඩම් ආරවුලක්, දරුවන්ගේ වාරකාරත්වය මේ වගේ සම්බන්ධ වන්දී, එතකොට මොනවාද අලාභය කර ගැනීම, ඔය වගේ දේවල් තමයි අපි සිවිල් නඩු කියලා බොහෝ විට ගන්නෙ. මේ වගේ නඩුවක් මුලින්ම පවරන්න ඕනේ මොන අධිකරණයකද? මොකද්ද අපි කතා කරපු සිවිල් අධිකරණය? දිසා අධිකරණය. දිසා අධිකරණයක තමයි සිවිල් නඩුවක් මුලින්ම පවරන්න ඕනේ. මෙහෙම පවරපු සිවිල් නඩුවක් දිසා සම්බන්ධයෙන් දිසා අධිකරණය ලබා දෙන තීන්දුවට ඔයාලා එකඟ නැත්තම්,
ඒ කියන්නේ මේ නඩුව පවරන අය එකඟ නැත්නම් අපිට පුළුවන් පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයක් වෙත මේ නඩුව අභියාචනා කරන්න, මේ නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් අභියාචනා කරන්න. ඒකේ තේරුම තමයි එතකොට ඒ පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණය විසින් නැවතත් මේ නඩු තීන්දුව සලකා බලනවා. මොකක් හරි වරදක් වෙලා තියෙනවද මේ තීන්දුවේ? එහෙම වුණොත්, එහෙම මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එයාලට පුළුවන් තීන්දුව වෙනස් කරන්න. නැත්නම් ඕනනම් එයාලට පුළුවන් නැවතත් මේක සලකා බලන්න කියලා දිසාධිකරණය වෙතම යොමු කරන්න. මේ වගේ දෙයකට තමයි අපි අභියාචනයක් කියලා කියන්නේ. එහෙනම් දිසාධිකරණයෙන් ලබා දෙන තීන්දුවට අකමැති නම් අපිට පුළුවන් පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණය වෙත අභියාචනා කරන්න. පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණය ලබා දෙන තීන්දුවට අකමැති නම් අපි කොහෙටද අභියාචනා කරන්න ඕනේ? අභියාචනාධිකරණයට, ලංකාවේ තියෙන අභියාචනාධිකරණයට. ඒ තීන්දුවෙනුත් සෑහීමකටපත් වෙන්නේ නැත්නම් අපිට පුළුවන් යන්න ශ්‍රේෂ්ඨාධිකරණයට, ලංකාවේ උත්තරීතර මහා ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයට. මේ දිසාධිකරණ, පළාත්බද සිවිල් අභියාචනාධිකරණ කියන ඒවා පළාත් අනුව බෙදලා තියෙනවා දරුවෝ. මහාධිකරණ වර්ග පළාත්වලට තමයි වෙනම පිහිටවලා තියෙන්නේ. මීගමේ තියෙනවා පළාත්බද සිවිල් මහාධිකරණයක් සහ සාමාන්‍ය මහාධිකරණයක්. ඊට පස්සේ දිසාධිකරණයක් ගත්තාම දිස්ත්‍රික්ක වලට අනුව බෙදලා තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමේ දිසාධිකරණයක් තියෙනවා. තව දිසාධිකරණ කිහිපයක් තියෙනවා. හැබැයි අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ ලංකාවට තියෙන්නේ එක බැගින්. එක පැත්තට එක ශ්‍රේෂ්ඨාධිකරණ ගානේ නැහැ. ලංකාවටම තියෙන එක ශ්‍රේෂ්ඨාධිකරණයයි සහ ලංකාවටම තියෙන එක අභියාචනාධිකරණයයි. සුප්‍රීම් කෝට් කියන්නේ මෙන්න මේ ශ්‍රේෂ්ඨාධිකරණයට. කෝට් ඔෆ් අපීල් කියන්නේ අභියාචනාධිකරණයට. එතකොට මහාධිකරණ වලට අපි කියන්නේ හයි කෝර්ට්ස් කියලා. දිසාධිකරණ වලට දිස්ත්‍රික් කෝර්ට්ස්. වල මේ වචන අහලා ඇති, ඒකයි මම කිව්වේ. මේ තමයි සිවිල් නඩුවක් ඉදිරියට ගලාගෙන යන ධුරාවලිය. අපි කතා කරොත් අපරාධ නඩු ගැන. අපි ඊට පස්සේ බලමු. අපරාධ නඩු දරුවෝ, අපරාධ නඩු ආකාර කිහිපයක් තියෙනවා. මුල්ම එක තමයි මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණ බලය ඇති අපරාධ නඩු. මේ කියන්නේ බොහෝ විට සුළු අපරාධ නඩු. මේ වගේ නඩුවලදී මුලින්ම අපි මහේස්ත්‍රාත් අධිකරණයට නඩුවක් ගොනු කරන්න පුළුවන් පාර්ශවයන් හෝ පොලිසිය විසින්. එතකොට මහේස්ත්‍රාත් අධිකරණය මේ නඩුව පැවරුවායින් පස්සේ මහේස්ත්‍රාත් අධිකරණය ලබා දෙන තීන්දුවකට අකමැති නම් මහාධිකරණය වෙත යොමු වෙන්න පුළුවන්. ඊළඟට මහාධිකරණය ලබා දෙන තීන්දුවටත් අකමැති අවස්ථාවක පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු වෙන්න. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය තමයි මහේස්ත්‍රාත් අධිකරණයට අපරාධ අධිකරණ බලය ඇති අපරාධ නඩු සම්බන්ධයෙන් තියෙන ඉහළම අධිකරණය. අපි කතා කරපු සිවිල් නඩුවලදී තිබිච්ච ඉහළම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය. හරි. එතකොට මේ අපි කතා කරේ මුලින්ම මහේස්ත්‍රාත් අධිකරණයට මූලික අධිකරණ බලය දීලා තියෙන අපරාධ නඩු ගැන. එතකොට සමහර අපරාධ වැරදි තියෙනවා, අපරාධ නඩු තියෙනවා. මේවයි අධිකරණ බලය, මූලික අධිකරණ බලය හිමි වෙලා තියෙන මහා අධිකරණයට. මේ වගේ නඩු එහෙනම් මුලින්ම ගෙනියන්න ඕනේ කොහෙද? මහා අධිකරණයට. බොහෝ විට ටිකක් බරපතල ගණයේ අපරාධ වල මූලික අධිකරණ බලය තියෙන්නේ මහා අධිකරණයට. මේ සම්බන්ධව දරුවෝ අපි කතා කරා අපරාධ සම්බන්ධයෙන් හරයාත්මක නීතිය සහ කාර්යපටිපාටික නීතිය ගැන. මතකද? නඩුවක් පවරන්න ඕනේ කොහෙද? නඩුව පවත්වාගෙන යන්න ඕනේ කොහොමද? මේ දේවල් සම්බන්ධව කොහෙද සඳහන් වෙලා තියෙනවා කියලා අපි කිව්වේ. අපරාධයක් සම්බන්ධයෙන් නම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ. ඉතින් මේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ තියෙනවා එක් අපරාධය සම්බන්ධයෙන් අධිකරණ බලය තියෙන්නේ මොන අධිකරණයටද කියලා. ඉතින් ඒ වගේ ඒකෙන් බලලා අපිට හොයාගන්න පුළුවන් මූලික අධිකරණ බලය තියෙන්නේ මොන අධිකරණයටද කියලා. ඒකේ තියෙනවා නම් මහා අධිකරණයටයි මූලික අධිකරණ බලය තියෙන්නේ කියලා. අපි අපරාධ නඩුව මුලින්ම පවරන්න ඕනේ මහා අධිකරණයේ.
ඊට පස්සේ අපි මේ තීරණයට අකමැති නම් අපිට පුළුවන් අභියාචනාධිකරණයට අභියාචනා කරන්න. අභියාචනාධිකරණය ලබා දෙන තීන්දුවටත් අකමැති අවස්ථාවක අපිට පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා කරන්න. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීරණයට අකමැති වුණත් අපිට කැමති වෙන්න වෙනවා. මොකද ඒක තමයි අවසානම අභියාචනාධිකරණය වෙන්නේ. වෙන අභියාචනා කරන්න තැනක් නැහැ. ඊට පස්සේ තවත් විශේෂ නඩු වර්ගයක් තියෙනවා දරුවෝ. මේවට අපි කියනවා ලඝු නොවන පරීක්ෂණයක් පැවැත්විය යුතු නඩු. මේ වගේ නඩු සම්බන්ධෙනුත් අපි අර කියපු අපරාධ නඩු විධාන සංග්‍රහයේ තියෙනවා මේ නඩුව පටන් ගන්න කලින් ලඝු නොවන පරීක්ෂණයක් පැවැත්විය යුතුද නැද්ද කියලා. ලඝු නොවන පරීක්ෂණයක් කියන්නේ මේක අධිකරණ විභාගයක් වගේ දෙයක් නෙමෙයි. මේක කරන්නේ මහේස්ත්‍රාත් අධිකරණයක් විසින්. හැබැයි ඒකෙදි බලන්නේ මහා අධිකරණයට විසඳන්න තරම් ගැටලුවක් මේකේ තියනවද නැද්ද කියන එක. සරලවම කිව්වොත් ඒක තමයි ලඝු නොවන පරීක්ෂණයකදී වෙන්නේ. එහෙම තියෙනවා නම් ඒ නඩුව මහා අධිකරණය වෙත යොමු කරන්න පුළුවන්. මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන පරීක්ෂණය පැවැත්වුවායින් පස්සේ එහෙම නැත්නම් ඒ නඩුව ඉවත් කරලා දානවා. ඒක විභාගයට ගන්නෙ නැහැ. හරි. ඒ වගේ නඩුවකදී එහෙනම් අපි කිව්වා වගේ මුලින්ම මොකද වෙන්නේ? මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නොවන පරීක්ෂණය පවත්වනවා. ඒකෙන් පස්සේ මහා අධිකරණය තමයි නඩු විභාගය පටන් ගන්නෙ. මහා අධිකරණය නඩු විභාගය පටන් ගන්න නඩු විභාගය පවත්වලා තීරණයක් ලබා දෙනවා. මේ තීරණයට අකමැති නම් අපිට පුළුවන් අභියාචනාධිකරණය වෙත අභියාචනා කරන්න සහ අභියාචනාධිකරණයෙන් ලබා දෙන තීරණයට අකමැති නම් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා කරන්න. මේක තමයි ලඝු නොවන පරීක්ෂණයක් පවත්වන නඩු සම්බන්ධයෙන් තියෙන කාර්යපටිපාටිය නැත්නම් ධූරාවලිය. මේ දෙකම මහා අධිකරණය අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය කියන විදිහට තමයි ගලාගෙන යන්නේ. වෙනසක තියෙන්නේ ලඝු නොවන පරීක්ෂණයක් කරනවා මහේස්ත්‍රාත් අධිකරණය විසින් එච්චරයි. හැබැයි මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු මහා අධිකරණයට අභියාචනා කරාම ආයි මැදින් අභියාචනාධිකරණයට අභියාචනා කරන්න අවස්ථාවක් නැහැ. කෙලින්ම අභියාචනා කරන්න ඕනේ ශ්‍රේෂ්ඨාධිකරණයට. මේව මතක තියාගන්න ඕනේ. ඔයාලගේ විභාගයෙන් අහන්න පුළුවන්. ඒකින්ද මේ ධූරාවලිය ටික මතක තියාගන්න. අපි සිවිල් නඩුවක නම් කොහොමද කිව්වේ? දිසාධිකරණය, පළාත්බද්ධ සිවිල් අභියාචනා මහා අධිකරණය, අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය. හරි. ඔන්න ඊළඟට අපි ඊළඟ ආරවුල් විශේෂය වෙත යොමු වෙනවා. මේවත් වන්දි නැත්නම් වාණිජ ආරවුල්. වාණිජ ආරවුල් සම්බන්ධයෙන් දරුවෝ බොහෝ විට වාණිජ ආරවුල් සලකන්නේ සිවිල් ආරවුල් හැටියටමයි. සාමාන්‍යයෙන් මේවා යොමු වෙන්නේ දිසාධිකරණ වෙත. හැබැයි දිසාධිකරණවල අපි දන්නවා නඩු සෑහෙන්න ගොඩ ගැහිලා තියෙනවා. ඉතින් මෙන්න මේ හේතුව හින්දා මේවා ගොඩක් කල් යන හින්දා විශේෂයෙන්ම වාණිජ්‍ය ක්ෂේත්‍රයේ නඩු කල් යන එක රටක ආර්ථිකයට බලපෑමක් කරන නිසා ලංකාවේ මේ වෙන විට වාණිජ්‍ය අධිකරණ දෙකක් පිහිටවලා තියෙනවා සහ ඉදිරියේදී තවත් අධිකරණ පිහිටවන්න බලාපොරොත්තු වෙනවා ප්‍රාදේශීය පදනම් මත. මොකද මේ වාණිජ ආරවුල් විසඳීම ටිකක් ඉක්මන් කරන්න නැත්නම් කාර්යක්ෂම කරන්න දැනට හෝමගම සහ කොළඹ කියන ප්‍රදේශවල වාණිජ මහාධිකරණ පිහිටවලා තියෙනවා. මෙන්න මේ වාණිජ මහාධිකරණවලට මුලින්ම අපිට අපේ ගැටලුව නැත්නම් මේ අපේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකෙන් ලබා දෙන තීරණයට අකමැති අවස්ථාවකදී අපිට පුළුවන් ශ්‍රේෂ්ඨ අධිකරණය වෙත අභියාචනා කරන්න. හැබැයි මේ වාණිජ මහාධිකරණයට යන්න පුළුවන් වෙන්නේ රුපියල් මිලියන 20කට වැඩි වාණිජ ආරවුල් පනතය වාණිජ මහාධිකරණය ගැන කතා කරද්දී වැඩි දුරට කතා කරමු. දැනට මතක තියාගන්න සිවිල් නඩු ගැන දිසාධිකරණය, පළාත්බද්ධ සිවිල් අභියාචනා මහාධිකරණය කතා කරා. ඊට පස්සේ අපි කතා කරා මහේස්ත්‍රාත් අධිකරණයට මූලික අධිකරණ බලය තියෙන අපරාධ සම්බන්ධයෙන් සහ මහාධිකරණයට මූලික අධිකරණ බලය තියෙන අපරාධ නඩු සම්බන්ධයෙන් ලඝු නොවන පරීක්ෂණ පවත්විය යුතු
අපරාධ නඩු සම්බන්ධයෙන් අවසාන වශයෙන් අපි කතා කරා රුපියල් මිලියන 20ට වැඩි වාණිජ ආරවුල් සම්බන්ධයෙන්. එහෙනම් බලන්න ඔයාලගේ ටියුට් එක ගත්තොත් ටියුට් එකේ හිස්තැන් ටිකක් තියෙන්නේ මේ දූරාවලි ඇඳ ගන්න. ඔයාලට පුළුවන් නේද මේක බලාගෙන ලියාගන්න පටන් ගන්න ඕනේ දිසාධිකරණය. මොකද එහෙමයි ඉස්සරහට ගලාගෙන යන්නේ දරුවෝ බලන්න. ලියාගන්න එහෙනම් සිවිල් නඩු සම්බන්ධයෙන් අධිකරණ දූරාවලිය. හිස්තැන් ටික පුරව ගන්න. දිසාධිකරණය, පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණය, අභියාචනාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණය. ඒක සම්පූර්ණ කරගත්තා නම් අපි යමු අපරාධ නඩු සම්බන්ධ අධිකරණ දූරාවලි. බලන්න ඒකේ තුනක් තියෙනවා. මුලින්ම තියෙනවා මහේස්ත්‍රාත් අධිකරණයට අධිකරණ බලය ඇති නඩු. ඒ කියන්නේ මෙන්න මේ විදිහේ නඩු. මේ අධිකරණ දූරාවලිය ලියා ගන්න. මහේස්ත්‍රාත් අධිකරණය, මහාධිකරණය හා ශ්‍රේෂ්ඨ අධිකරණය. ඊළඟට මහාධිකරණයට අධිකරණ බලය ඇති නඩු ලියාගන්න. මහාධිකරණය, අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය. අවසාන වශයෙන් මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලඝු නොවන පරීක්ෂණ පවත්වන නඩු. මහේස්ත්‍රාත් අධිකරණය ලඝු නොවන පරීක්ෂණ. මේක ලියාගන්න මහේස්ත්‍රාත් අධිකරණය විතරක් කියලා ලියන්න එපා. මොකද ඒකෙන් පවත්වන්නේ නඩුවක් නෙමෙයි, ලඝු නොවන පරීක්ෂණයක් විතරයි. ඊට පස්සේ මහාධිකරණය, අභියාචනාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණය.
ඊළඟට ලියා ගන්න තියෙන අපිට රුපියල් මිලියන 20ට වැඩි වාණිජ්‍ය ආරවුල් ගැන. එකත් ලියා ගන්න වාණිජ්‍ය මහාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය. වාණිජ්‍ය මහාධිකරණයෙන් පස්සේ කෙලින්ම අභියාචනා කරන්න ඕනේ ශ්‍රේෂ්ඨාධිකරණයට. හරි. එහෙනම් අපි දැන් යන්න හදන්නේ මේ අපි ඉගෙනගත්තු එක් අධිකරණය ගැන වැඩි දුර ඉගෙන ගන්න. මේ අධිකරණ විසින් මොනවද කරන්නේ? මේවා පිහිටවල තියෙන්නේ මොන නෛතික ප්‍රතිපාදන යටතේද? මේ අධිකරණවල විනිශ්චයකාරවරු කී දෙනෙක් ඉන්නවද? මේ වගේ බලතල මොනවද කියන දේවල් ගැන තමයි අපි ඉගෙන ගන්න යන්නේ. එහෙනම් මුලින්ම අපි යමු ශ්‍රේෂ්ඨාධිකරණයට. ශ්‍රේෂ්ඨාධිකරණය කියලා අපි කිව්වේ ලංකාවේ ඉහළම හා අවසාන ඉහළ අධිකරණය කියලා. ඒ කියන්නේ ලංකාවේ බලන්න අපි ඉගෙනගත්තු අධිකරණ ධූරාවලි හැම එකකම ඉහළම අධිකරණය වෙන්නේ මොකද්ද? ශ්‍රේෂ්ඨාධිකරණය. මෙතනින් එහාට යන්න අධිකරණයක් නැහැ. පේනවනේ? ශ්‍රේෂ්ඨාධිකරණය. මොන විදිහේ නඩුවක් වුණත් ශ්‍රේෂ්ඨාධිකරණය තමයි ලංකාවේ අවසානම අධිකරණය වෙන්න ඕනේ. එහෙනම් මේ ශ්‍රේෂ්ඨාධිකරණයට අපි කියනවා ලංකාවේ ඉහළම අධිකරණය, ඉහළම අභියාචනාධිකරණ බලය හිමි සහ අවසාන අභියාචනාධිකරණ බලය හිමි ලංකාවේ උත්තරීතරම අධිකරණය වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. මේ ශ්‍රේෂ්ඨාධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිහිටෙව්වේ කියලා අපි කතා කරා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 118 වෙනි ව්‍යවස්ථාවේ කියනවා ලංකාවේ ඉහළම අධිකරණය මෙන්න මේ ශ්‍රේෂ්ඨාධිකරණය කියලා. ඒ වගේම මේක දරුවෝ ලේඛනෝපගත උසාවියක්, ලේඛනෝපගත අධිකරණයක්. අපි කතා කරා ලේඛනෝපගත අධිකරණ ගැන. මතකද අපි කතා කරා මහජනයාගේ දැන ගැනීම පිණිස නඩු තීන්දුව වාර්තාගත කරලා තියෙනවා කියලා අධිකරණවල. මේක අවශ්‍යතාවයක් කියලා අපි කතා කරා. අර ස්ටෙයා ඩෙසිසිස් කියන නැත්නම් අධිකරණ පූර්ව නිදර්ශන න්‍යාය කියන න්‍යායට ඒ සිද්ධාන්තයේ ක්‍රියාත්මක වෙන්න නම් අවශ්‍යතා දෙකක් ගැන කතා කරා. අපි එක අවශ්‍යතාවයක් තමයි අපි කියපු මේ මහජනයාගේ දැන ගැනීම පිණිස නඩු තීන්දුව ලේඛනගත වෙලා තියෙන්න ඕනේ කියන එක. ඉතින් මෙන්න මේ වගේ නඩු තීන්දුව ලේඛනගත කරන අධිකරණයක් තමයි ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ. අපි එදාම කතා කරා මෙහෙම ලේඛනගත කරන අනිත් අධිකරණය මොකද්ද? අභියාචනාධිකරණය කියලා. හරි. එහෙනම් ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ ලේඛනෝපගත උසාවියක්. ඊළඟට කතා කරොත් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කරුණු සම්බන්ධයෙන් සහ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම සම්බන්ධයෙන් මේකේ වගන්ති නැත්නම් මූලික අයිතිවාසිකම් ගැන මේ වගේ විශේෂ බලතල කීපයක් මේ වගේ දේවල් ආත නිරූපණය කරන්න මේවා සම්බන්ධයෙන් මතයක් ඉදිරිපත් කරන්න ලංකාවේ බලය තියෙන්නේ මේ කියන ශ්‍රේෂ්ඨාධිකරණයට විතරයි. ඒ වගේම තමයි මේ ශ්‍රේෂ්ඨාධිකරණයට තව විශේෂ බලතල තියෙනවා. අපි ඒව ගැන කතා කරමු. ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානිය ලෙස අපි සලකන්නේ අගවිනිසුරුතුමා, අග්‍රවිනිශ්චයකාරතුමා අහලා තියෙනව නේද? අග්‍රවිනිශ්චයකාරවරයෙක් ඉන්නවා ලංකාවේ ඕනෑම අවස්ථාවක. ඒ කියන්නේ යා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානිය වෙන්නේ. මේ අගවිනිසුරුතුමා ඇතුළුව තවත් විනිශ්චයකාරවරු 6ක් 11ක් අතර ප්‍රමාණයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්නවා. එක් නඩුවලදී ඔවුන් මේ බෙන්ච් එක වෙනස් වෙන්න පුළුවන්. බෙන්ච් එකේදී 3 දෙනෙක් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් 5 දෙනෙක් ඉන්න පුළුවන්. සමහර විට 7ක් හෝ 9ක් 11 වුණත් ඉන්න පුළුවන්. එක ගැටලු වල ප්‍රමාණය මත, කියන්නේ ගැටලුවේ බරපතල බව මත මේ බෙන්ච් එක වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කළොත් අධිකරණයේ බලතල මොනවද කියලා. මේ ශ්‍රේෂ්ඨාධිකරණය ගැන කතා කරොත් විශේෂයෙන්ම අර අපි කියුවා වගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල කරුණු සම්බන්ධයෙන් නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අර්ථ නිරූපණය කරන්න, මත ප්‍රකාශ කරන්න මේ වගේ දේවල් වලට බලය තියෙන ලංකාවේ එකම අධිකරණය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය.
ඊළඟට දරුවෝ ලංකාවේ මූලික අයිතිවාසිකම් නඩුවක්. අපි කතා කරා මූලික අයිතිවාසිකම් ගැන සඳහන් වෙනවා කියලා. මූලික අයිතිවාසිකම් කියන්නේ මොනවද කියලාත් අපි කතා කරා වලට මතක ඇති. මෙන්න මේ කියන මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් නඩු ගොනු කරන්න පුළුවන්. ඒ කියන්නේ මූලික අයිතිවාසිකම කඩ වෙච්ච වෙලාවකදී නඩුවක් ගොනු කරන්න පුළුවන් අපිට ශ්‍රේෂ්ඨාධිකරණයේ විතරයි. ඊළඟට මීට අමතරව ඡන්ද පෙත්සම් විභාග කිරීම, ඊට පස්සේ පාර්ලිමේන්තු සම්බන්ධ පාර්ලිමේන්තු වරප්‍රසාද අපි දන්නවා മന്ത്രിවරුන් තියෙනවා සහ පාර්ලිමේන්තු වරප්‍රසාද කියලා කියන අපි පාර්ලිමේන්තු ඇතුලේ කරන කිසිම දෙයකට අපිට නඩු පවරන්න බෑ කියලා. මෙන්න මේ වගේ පාර්ලිමේන්තු වරප්‍රසාද සම්බන්ධ ගැටලු වලදී ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණ රීති සකස් කරනවා දරුවෝ. ශ්‍රේෂ්ඨාධිකරණයට රීති සකස් කරන්න පුළුවන්. මෙන්න මේ කියන ශ්‍රේෂ්ඨාධිකරණ රීති සහ උපදේශනාත්මක අධිකරණ බලය. උපදේශනාත්මක අධිකරණ බලය කියන්නේ යම් කිසි කරුණු සම්බන්ධයෙන් විශේෂයෙන්ම නීතින් සම්බන්ධයෙන් උපදේශන ලබා ගන්න පුළුවන්. නෛතික ගැටලු සම්බන්ධයෙන් උපදේශන ලබා ගන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන්. මේ වගේ දේවල් ගැන අධිකරණ බලය තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට විතරයි. ඊළඟට අපි කතා කළ තින් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් මම කිව්වා අපි ව්‍යවස්ථා ගැන කතා කරද්දී අපි පනත් කෙටුම්පතක් ගැන කතා කරා. ඒක පනත් කෙටුම්පතක් පනතක් විදියට සම්මත වෙන හැටි ගැන කතා කරා. මේ අතරදී මම කිව්වා මහජනතාවට අදහස් දක්වන්න කාලයක් ලබා දෙනවා කියලා. මෙන්න මේ කාලය ඇතුළතදී මේක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුකූල විරෝධී කියලා හිතෙනවා නම් පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් ගොනු කරන්න පුළුවන්, පෙත්සමක් ගොනු කරන්න පුළුවන් කියලා මං කිව්වා. අන්න ඒ කරුණ තමයි මෙතන කියන්නේ. පනත් කෙටුම්පතක් පිළිබඳ අධිකරණ බලය තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටමයි කියලා. ඊළඟට මීට අමතරව කතා කරොත් පාර්ලිමේන්තුව විසින් පවරන ඕනෑම කරුණක් පිළිබඳව නීති සකස් කරන්නත් ශ්‍රේෂ්ඨාධිකරණයට බලය තියෙනවා. අපි ටියුට් එකට යමු දරුවෝ මෙහෙමම බලන්න. ශ්‍රේෂ්ඨාධිකරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 118 වන ව්‍යවස්ථාව අනුව රජයේ ඉහළම හා අවසාන ඉහළ අධිකරණය වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පවතී. ශ්‍රේෂ්ඨාධිකරණයට මුල් අපරාධ අධිකරණ බලය නොමැති අතර අවසාන අභියාචනා අධිකරණ බලය හිමි වේ. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට මුල් අපරාධ අධිකරණ බලය නැහැ කියන එකේ තේරුම තමයි අපරාධයක් වෙච්ච විගස අපිට බැහැ ගිහිලා මුලින්ම පළවෙනියටම නඩුව පටන් ගන්න බෑ ශ්‍රේෂ්ඨාධිකරණයේදී. අපි කතා කරා මොකටද මූල අධිකරණ බලය තියෙන්නේ එක්ක මහේස්ත්‍රාත් අධිකරණයට නැත්නම් මහා අධිකරණයට. මුලින්ම ගිහිල්ලා අපිට පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරන්න බෑ. අර දීපු තීන්දුවකට අකමැති නම් විතරයි අපිට අභියාචනා කරලා ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා යන්න පුළුවන් වෙන්නේ. කියන්නේ මුල් අවස්ථා අපරාධ අධිකරණ බලයක් හිමි වෙන්නේ නැහැ ශ්‍රේෂ්ඨාධිකරණයට. හැබැයි අවසාන අභියාචනා අධිකරණ බලය හිමි වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට නේද? අපරාධ විතරක් නෙමෙයි අනිත් හැම නඩුවක් සම්බන්ධයෙන්ම අවසාන අභියාචනා අධිකරණ බලය තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට කියලා අපි දැක්කා. ඊළඟට කියනවා ලංකාවේ උත්තරීතරම ලේඛනෝපගත උසාවිය වන ශ්‍රේෂ්ඨාධිකරණය. අපි කතා කරන්නේ ලේඛනෝපගත උසාවියක් කියන්නේ ඇයි කියලා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානියා වන්නේ අගවිනිසුරුතුමා වේ. අගවිනිසුරුතුමා ඇතුළු විනිශ්චයකරුවන් 6කට නොඅඩු සහ 11කට නොවැඩි සංඛ්‍යාවකින් ශ්‍රේෂ්ඨාධිකරණය සමන්විත වේ. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විමසීමකදී සාමාන්‍යයෙන් විනිශ්චයකාරවරුන් 3 දෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් අසුන්ගත යුතුය. හරි නේද මේ කියපු කාරණා ටික? ඊළඟට අපි බලමු ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල මොනවද කියලා. අවසාන අභියාචනා අධිකරණ බලය පැහැදිලි කරන්න දෙයක් නැහැනේ. ඕනම නඩුවක අවසානයේට අභියාචනා කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට. ඊට පස්සේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කරුණු පිළිබඳ අධිකරණ බලය. අපි කියුවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අර්ථ නිරූපණය කරන්න බලය තියෙන එකම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය විතරයි. ඊට පස්සේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අධිකරණ බලය, උපදේශනාත්මක අධිකරණ බලය, ඡන්ද පෙත්සම් පිළිබඳ අධිකරණ බලය, පාර්ලිමේන්තු
මේ වචන හදාගන්න දරුවෝ වැරදි තියෙනවා නම් පාර්ලිමේන්තුව වරප්‍රසාද කඩ කිරීම පිළිබඳ අධිකරණ බලය, පනත් කෙටුම්පත් පිළිබඳ අධිකරණ බලය, ශ්‍රේෂ්ඨාධිකරණ රීති සෑදීමේ බලය, පාර්ලිමේන්තුව විසින් නීතියෙන් පවරනු ලබන හෝ නියම කරන වෙනත් කාරණා සම්බන්ධව අධිකරණ බලය. හොඳට කියව ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල. ඔයාලගෙන් ප්‍රශ්නවලට මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. ආයෙ සැරයක් කියව ගන්න. අකුරු වල අඩුපාඩු තියෙනවා චුට්ටක් හදාගන්න. ඊළඟට ඔන්න අපි ලංකාවේ උත්තරීතර අධිකරණය ගැන කතා කරා. ඊළඟට ලංකාවේ දෙවනියට වැදගත්ම හා ඉහළම අධිකරණ බලය තියෙන අධිකරණය තමයි අභියාචනාධිකරණය. අභියාචනාධිකරණය ගැන කතා කරද්දී දරුවෝ මේ කාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 138 එකවන ව්‍යවස්ථාව ප්‍රකාරව තමයි පිහිටවලා තියෙන්නේ. මේ අධිකරණයට අභියාචනාධිකරණයට නම තියෙන විදියටම නමේ තේරුම තියෙන විදියටම ඕනම විනිශ්චය සභාවක් හෝ අධිකරණයක් සිද්ධ කරන නීතිමය හෝ සිද්ධිමය වරදක් සම්බන්ධ නිවැරදි කිරීමේ අනිවැරදි කිරීමේ අධිකරණ බලයක් තියෙනවා. ඒ සම්බන්ධ නිවැරදි කිරීමක් අවශ්‍ය නම් අපිට අභියාචනාධිකරණයට යොමු වෙන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ තියෙන දෙවනියට උත්තරීතරම ලේඛනෝපගත උසාවිය නැත්නම් ලංකාවේ තියෙන දෙවන එකම ශ්‍රේෂ්ඨාධිකරණය හැරුණාම තියෙන එකම ලේඛනෝපගත උසාවිය තමයි අභියාචනාධිකරණය. මේ අභියාචනාධිකරණයේ ප්‍රධානිය වෙන්නේ දරුවෝ අභියාචනාධිකරණයේ සභාපති. අපි ශ්‍රේෂ්ඨාධිකරණය ගැන කතා කරද්දී ඒක හිටියේ අග්‍ර විනිශ්චයකාරවරයා. මේකේ ඉන්නේ අභියාචනාධිකරණයේ සභාපති. ඒ සභාපතිවරයා ඇතුළුව විනිශ්චයකාරවරු 7-12 අතර ප්‍රමාණයක් ඉන්නවා. ඊට පස්සේ මේ අභියාචනාධිකරණය ගැන කතා කරොත් විශේෂයෙන්ම අභියාචනාධිකරණයට අභියාචනා විභාග කිරීමේ අධිකරණ බලයක් තියෙනවා. ඡන්ද පෙත්සම් සම්බන්ධයෙන් සහ විශේෂයෙන්ම අධිකරණයට අපහාස කිරීම අහලා තියෙනව නේද මේ වචනේ? අධිකරණයට අපහාස කිරීම. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නඩු විභාග කෙරෙන්නේ අභියාචනාධිකරණයේදී විතරයි. මුල් අධිකරණ බලය තියෙන්නේ අභියාචනාධිකරණයට. ඊට අමතරව ඕනම මුල් අවස්ථාධිකරණයක ගැටලුවක් විසඳන්න අභියාචනා කරන්න පුළුවන් මේ අභියාචනාධිකරණයට සහ රිට් ආඥා සම්බන්ධ අධිකරණ බලයත් හිමි වෙන්නේ මෙන්න මේ කියන අභියාචනාධිකරණයට. මොනවද රිට් ආඥා කියන්නේ? රිට් ආඥා වර්ග කීපයක් තියෙනවා. 6ක් විතර අපි ඉගෙන ගමු මේව ගැන. එකින් එකට සහ මේවයි මොනවද කෙරෙන්නේ කියන එක ගැන. පළවෙනි රිට් ආඥාව තමයි සර්ෂියෝරාරි රිට් ආඥාව. සර්ෂියෝරාරි රිට් ආඥාව සහ
මේ අපි මේ සර්ෂියරාරි රිට් ආඥාව ගැන කතා කරොත් මේකෙන් වෙන්නේ දරුවෝ ආඥාවක් දෙනවා පුද්ගලයෙක්ගේ අයිතිවාසිකම් කඩවීමක් වළක්වන්න. යම් පුද්ගලයෙක්ට හිතෙනවා නම් තමන්ගේ අයිතිවාසිකමක් කඩවෙන්න ළඟයි කියලා මේ වගේ අවස්ථාවක මේ අයිතිවාසිකම් කඩවෙන එක නවත්තන්න කියලා අධිකරණයෙන් අපිට අභියාචනාධිකරණයෙන් අපිට පුළුවන් ඉල්ලීමක් කරන්න රිට් ආඥාවක්. සර්ෂියරාරි රිට් ආඥාවක් අධිකරණය මේක ලබා දෙන්නේ මේ කියන ඒ මූලික අයිතිවාසිකම කඩවෙන්න බැහැ කියලා මේක කඩ නොකර ඉන්න කියලා විශේෂයෙන් ඒක තහනම් කරලා රිට් ආඥාවක් ලබා දෙනවා. මේ වගේ ආඥාවක් අපි කියනවා සර්ෂියරාරි රිට් ආඥාවක් කියලා. ඊළඟට අපි කතා කරන්නේ prohibition හෝ prosidendo prohibition ප්‍රොසිඩෙන්ඩෝ මේ කියන රිට් ආඥා දෙකම නිකුත් කරන්නේ යම් කිසි ක්‍රියාවක් කිරීම තහනම් කරන්න. යම් ක්‍රියාවක් යම් නිශ්චිත ක්‍රියාවක් කරන්න එක තහනම් කරන්න කියලා තහනම් කරන නියෝගයක් ඉල්ලලා පුද්ගලයෙකුට පුළුවන් අභියාචනාධිකරණය වෙත යන්න. එතකොට අභියාචනාධිකරණය නිකුත් කරන රිට් ආඥා දෙක වෙන්නේ prohibition සහ prosidendo කියන රිට් ආඥා දෙක. ඊළඟට අපි කතා කළොත් මැන්ඩමුස් රිට් ආඥාවක් ගැන. මේකෙදි වෙන්නේ ජනතා සේවයක් ඉටු කිරීමට බල කිරීමක් තමයි. ඒකෙදි බොහෝ විට රාජ්‍ය සේවකයෙක්ට ජනතා සේවකයෙක්ට ජනතා සේවයක් මඟ හරිනවා නම් මේ මඟ හරින සේවය ඉටු කරන්න බලපෑමක් කරන්න තමයි මැන්ඩමුස් රිට් ආඥාවක් නිකුත් කරන්නේ. ඊළඟට අපි කතා කරත් කෝවරන්ටෝ ආඥාවක් ගැන. කෝවරන්ටෝ ආඥාවක් නිකුත් කරන්නේ යම්කිසි මහජන තනතුරක් දරන පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයාගෙන් ඒ තනතුර ඉවත් කරන්න නැත්නම් ඒ තනතුර අත්හිටුවන්න තමයි කෝවරන්ටෝ ආඥාවක් නිකුත් කරන්නේ. ඊළඟට හේබියස් කෝපුස් ආඥාවක් සාමාන්‍යයෙන් නිකුත් කරන්නේ අධිකරණයේ ඉන්න, ඒ කියන්නේ අපි කියන්නේ අධිකරණය නෙමෙයි බන්ධනාගාරගත වෙලා ඉන්න, සිරගත වෙලා ඉන්න පුද්ගලයෙක්ට අධිකරණයට පැමිණීමට නියෝග කරන්න තමයි අපි හේබියස් කෝපුස් ආඥාවක් නිකුත් කරන්නේ. එහෙනම් අපි ඉගෙන ගත්තා මොනවද? රිට් ආඥා වර්ග 6ක් ගැන. සර්ෂියරාරි, ප්‍රොහිබිෂන්, ප්‍රොසිඩෙන්ඩෝ, මැන්ඩමුස්, කෝවරන්ටෝ සහ හේබියස් කෝපුස් කියන රිට් ආඥා 6 ගැන. හරි, අපි බලමු එහෙනම් ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්බන්ධයෙන් අපිට මොනවද අපේ ටියුට් එකේ තියෙන්නේ කියලා. බලන්න ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 138 එකවන ව්‍යවස්ථාව ප්‍රකාරව අභියාචනාධිකරණයට ඕනෑම මුල් අවස්ථා අධිකරණයක් විනිශ්චය සභාවක් හෝ වෙනත් ආයතනයක් විසින් කරනු ලබන යම්කිසි සිද්ධිමය හෝ නීතිමය වරදක් නිවැරදි කිරීමේ අභියාචනා අධිකරණ බලය පවතී. මෙම අභියාචනාධිකරණයේ ප්‍රධානියා වන්නේ අභියාචනාධිකරණයේ සභාපති වන අතර ලේඛනෝපගත උසාවියක් වශයෙන් ක්‍රියාත්මක වේ. ඒ කියන්නේ ලේඛනෝපගත උසාවියක් තමයි අභියාචනාධිකරණය. ඊළඟට බලන්න අභියාචනාධිකරණයේ සභාපති ඇතුළු විනිශ්චයකාරවරුන් 7කට නොඅඩු සහ 12කට නොවැඩි සංඛ්‍යාවකින් මෙය සමන්විත වේ. එහෙනම් අපි දැන් බලමු අභියාචනාධිකරණයේ බලතල මොනවද කියලා. පළවෙනි එක තමයි අභියාචනා විභාග කිරීමේ අධිකරණ බලය. ඊළඟට ඡන්ද පෙත්සම් පිළිබඳ අධිකරණ බලය. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව තියෙන අධිකරණ බලය. මුල් අවස්ථා අධිකරණවල ගැටලු විසඳීමේ අධිකරණ බලය සහ රිට් ආඥා නිකුත් කිරීමේ අධිකරණ බලය. රිට් ආඥා මොනවද? සර්ෂියරාරි රිට් ආඥාව. ඒ කියන්නේ පුද්ගල අයිතිවාසිකමක් කඩවීම වැළැක්වීමට නිකුත් කරන රිට් ආඥාව. ඊට පස්සේ ප්‍රොහිබිෂන් රිට් ආඥාව
සහ ප්‍රොසිඩෙන්ඩෝ මේ කියන රිට ආඥා වර්ග දෙකම නිකුත් කරන්නේ ක්‍රියාවක් සිදු කිරීම තහනම් කරන්න. ඊළඟට මැන්ඩමුස් රිට ආඥාවක්, ඒ කියන්නේ ජනතා සේවයක් ඉටු කිරීමට බල කරන්න. කෝරන්ටෝ රිට ආඥාවක් මහ ජනතා අනතුරු දැරීම අත්හිටුවීමට. අවසාන වශයෙන් හේබියස් කෝපස් රිට ආඥා නිකුත් කරන්නේ නීත්‍යානුකූලව හෝ නීති විරෝධීව දරුවෝ මේ ටික කපන්න නීති විරෝධීව අත් අඩංගුවේ සිටින පුද්ගලයෙකු ලියන්න ඕනේ. එතනට අත් අඩංගුවේ සිටින පුද්ගලයෙක් කියන එක තියෙනවා. අත් අඩංගුවේ කියලා ලියාගන්න අර අකුරු ටික කපලා මොනවා ටයිප් වෙලාද මම. නීත්‍යානුකූලව හෝ නීති විරෝධීව අත් අඩංගුවේ සිටින පුද්ගලයෙකුට අධිකරණයට පැමිණීමට නියෝග කරන්න තමයි හේබියස් කෝපස් රිට් ආඥාවක් නිකුත් කරන්නේ. නීත්‍යානුකූලව හෝ නීති විරෝධීව කියලා තියෙන්නේ ඇයි දන්නවද එතනදී? පුද්ගලයෙක්ව අපි දන්නවා පැය කීපය පැය 24යි දරුවෝ අත්අඩංගුවේ තියාගන්න පුළුවන්. ඊට අමතරව මහේස්ත්‍රාත්වරයෙකුගේ අවසර ඇතිව තව පැය 24ක් දක්වා පැය 48ක් හෝ සමහර වෙත් සම්බන්ධයෙන් පැය 72ක් දක්වා රඳව ගන්න පුළුවන්. ඊට අමතරව රඳවගෙන තියනවා නම් හෝ වැරදි ආකාරයකට අත්අඩංගුවට අරගෙන තියෙනවා නම් මේ වගේ ඒවා නීත්‍යානුකූල නොවන අත්අඩංගුවට ගැනීම කියලා අපි හඳුන්වනවා. සමහර වැරදි තියෙන ඒවා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් අවශ්‍ය නැහැ. සමහර වැරදි තියෙන හැම වරෙන්තුවක් අවශ්‍ය නැහැ. අපි ඒවට කියන සංඤ්ඤය වැරදි කියලා. මේ සම්බන්ධ වැඩිදුර ඉගෙන ගන්න ඕනේ. මම මේ ඔයාලගේ අවබෝධයට කියන්නේ අන්න ඒ වගේ නීත්‍යානුකූලව හෝ නීත්‍යානුකූල නොවන ආකාරයකට අත්අඩංගුවට අරන් තියෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඔය වගේ ඕන විදිහකට අත්අඩංගුවට ගත්ත පුද්ගලයෙක්ව අධිකරණයට ගේන්න කියලා නියෝග කරන්න පුළුවන් මෙන්න මේ විදිහේ හේබියස් කෝපස් රිට් ආඥාවක් වගේ. හරි. ආයෙ සැරයක් කියව ගන්න අභියාචනාධිකරණයේ බලතල ටික එක සැරයක්. ඊළඟට අපි කතා කරන්න යන්නේ මහාධිකරණය සම්බන්ධයෙන්. අපි බලමු මොනවද මේ මහාධිකරණ කියලා කියන්නේ. අපි මහාධිකරණවල මහාධිකරණ වර්ග කීපයක් ගැන තැන් වලදී කතා කරා. අපි මේවකින් ගැන කතා කරලා බලමු එහෙනම්. මොනවද මේ මහාධිකරණය සහ මේවයි තියෙන බලතල මොනවද කියලා. දරුවෝ අපි මහාධිකරණය කියන නම, ඒ කියන්නේ මෙන්න මේ නම තනියෙන් පාවිච්චි කරනවා නම් මහාධිකරණය කියලා විතරක් මේසේ පළාත්වල සිවිල් අභියාචන මහාධිකරණය හෝ වාණිජ්‍ය මහාධිකරණය කියන ඒවා අමතක කරලා අපි මේ වචනේ විතරක් බලුවොත් මේ මහාධිකරණය කියලා අපි කියන්නේ අපරාධ නඩු සම්බන්ධයෙන් අධිකරණ බලය තියෙන මහාධිකරණ සම්බන්ධයෙන් අපි ඒවට කියන්නේ සාමාන්‍යයෙන් භාවිත කරන වචනේ මහාධිකරණය.
එතකොට මේ මහා අධිකරණය තමයි අපරාධ නඩු සම්බන්ධයෙන් මුල් අවස්ථා අධිකරණ බලය තියෙන ඉහළම අධිකරණය වෙන්නේ. අපි කතා කරලා අපරාධ නඩු සම්බන්ධයෙන් මුල් අවස්ථා අධිකරණ බලය අධිකරණ දෙකකට තියෙනවා. එකක් මහේස්ත්‍රාත් අධිකරණය, අනිත් එක මහා අධිකරණය. ඒ දෙකෙන් ඉහළම අධිකරණය වෙන්නේ මහා අධිකරණයනේ. කියන්නේ ලංකාවේ අපරාධ අධිකරණ බලය තියෙන මුල් අවස්ථා අධිකරණ වලින් ඉහළම අධිකරණය වෙන්නේ මහා අධිකරණය. මේ මහා අධිකරණයත් පිහිටවල තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් අපි මුලින් මේ ගැන කතා කරා. ඒ වගේම දරුවෝ මේ මහා අධිකරණයක තියෙන එක විශේෂත්වයක් දෙනවා වෙන කිසිම අධිකරණයක නැති. ඒ තමයි අපිට අවශ්‍ය නම් ජූරි සභාවක් ඉද්දී නඩුව අහන්න කියලා විත්තිකාරයෙකුට ඉල්ලන්න පුළුවන්. විත්තිකාරයෙකුට නැත්නම් චෝදිතයෙකුට. අපි කතා කරා චෝදක හා චෝදිත තමයි පාර්ශවයන් කියලා. මෙන්න මේ කියන චෝදිතට අවශ්‍ය නම් පුළුවන් තමන්ට ජූරි සභාවක් ඉදිරියේ තමන්ගේ නඩු විභාගය පවත්වාගෙන යන්න අවස්ථාව ලබා දෙන්න කියලා විනිශ්චයකාරවරයාගෙන් ඉල්ලන්න. මෙහෙම ඉල්ලුවොතින් චෝදිතයෙක් විසින් අනිවාර්යෙන්ම විනිශ්චයකාරවරයා ජූරි සභාවක් ලබා දිය යුතුයි. ජූරි සභාවක් කියන්නේ 7 දෙනෙකුගෙන් යුක්ත මණ්ඩලයක්. මේ වගේ ජූරි සභාවකට බොහෝ විට විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් නැත්නම් වැදගත් පුද්ගලයෝ මේ වගේ ඒ ප්‍රදේශවලට අදාළව ඉන්න මේ නඩුවට කිසිම සම්බන්ධයක් නැති හෝ නඩුවේ කිසිම පාර්ශවකාරයෙක් එක්ක සම්බන්ධයක් නැති වැදගත් සමාජ පිළිගත් පුද්ගලයන් කීප දෙනෙක් අපි ජූරි සභාවක් විදියට කැඳවන්න පුළුවන්. ඒ ජූරි සභාවක් පත් කරන එක සම්බන්ධයෙන් වෙනම කාර්යපටිපාටියක් තියෙනවා. දරුවා අපරාධ නඩු විධාන සංග්‍රහය. අපි ඒව ගැන දැන් කතා කරන්න යන්නේ නැහැ. අපි බලන්නේ මෙන්න මේ ජූරි සභාවක් කියන්නේ මොකක්ද කියලා සරලව හඳුනා ගන්න. මේ ජූරි සභාවක් සහ එක් විනිශ්චයකාරවරයෙක් ඉදිරියේ හෝ නැත්නම් විනිශ්චයකාරවරු තිදෙනෙක් ඉදිරියේදී විශේෂ නඩුවක් නම් විනිශ්චයකාරවරු තිදෙනෙක් ඉදිරියේදී මේ නඩුව මහා අධිකරණය තුල නඩු විභාග කරන්න පුළුවන්. එක් විනිශ්චයකාරවරයෙක් නැත්නම් එක් විනිශ්චයකාරවරයෙක් එක්ක ජූරි සභාවක්. එහෙමත් නැත්නම් විනිශ්චයකාරවරු තුන්දෙනෙක්. ඔය කියන අවස්ථා තුනම මහා අධිකරණයකදී දැක ගන්න පුළුවන්. ඊළඟට දරුවෝ අපි බලමු මහා අධිකරණයක මොනවද බලතල කියලා. මුලින්ම මහා අධිකරණය විසින් අභියාචනාධිකරණ බලතල ක්‍රියාත්මක කරන මොනවාද අභියාචනාධිකරණ බලතල වෙන්නේ? අර අපි කියමු මහේස්ත්‍රාත් අධිකරණයේ ඒ කියන්නේ අපි කතා කරා නේද? අපරාධ නඩුවක් මහේස්ත්‍රාත් අධිකරණයට මූලික අධිකරණ බලය දීලා තියෙනවා නම් යම්කිසි අපරාධයක් සම්බන්ධයෙන් මුලින්ම යන්නේ ඕනේ මහේස්ත්‍රාත් අධිකරණයට. ඒ මහේස්ත්‍රාත් අධිකරණ තීරණයට අකමැති අවස්ථාවක අපිට යන්න පුළුවන් කොහෙද? අභියාචනා කරන්න පුළුවන් මහා අධිකරණයට. එහෙනම් මහා අධිකරණයට තියනවා නේද? අභියාචනාධිකරණ බලය. අන්න ඒක තමයි අපි මේ කියන්නේ අභියාචනාධිකරණ බලය මහා අධිකරණයට තියෙනවා. ඊළඟට අපි කතා කරමු බේරුම් කරන නඩු. අපි ඉස්සරහට ඉගෙන ගන්නවා බේරුම් කරණය සම්බන්ධයෙන්. බේරුම් කරණය කියලා කියන්නේ අපි අර කිව්ව අධිකරණමය නොවන ආරවුල් විසඳීමේ ක්‍රමයක්. මෙන්න මේ වගේ අධිකරණමය නොවන ආරවුල් විසඳීමේ ක්‍රමයක් සම්බන්ධයෙන් අපි කතා කරන බේරුම් කරණය කියන ක්‍රමවේදය සම්බන්ධයෙන් දීපු තීන්දුවක් නැත්නම් බේරුම් කරන ආඥාවක් සම්බන්ධව මහා අධිකරණයට පුළුවන් පෙත්සමක් විභාග කරන්න. අමතරව අද්මිරාල්ති අධිකරණ බලය කියන්නේ ලංකාවේ මුහුදු තීරය හා දේශ සීමා සම්බන්ධව පැනනගෙන ගැටලු සම්බන්ධයෙන් මහා අධිකරණයට තීරණය කරන්න පුළුවන්. ඊළඟට මහා අධිකරණයට මූලික අධිකරණ බලයක් තියෙනවා අවස්ථා දෙකකදී. පළවෙනි එක තමයි දරුවෝ අපි කිව්වා අර ටිකක් බරපතල අපරාධ සම්බන්ධයෙන් නම් අපරාධ නඩු විධාන සංග්‍රහය කියලා දෙනවා. මූලික අධිකරණ බලය තියෙන්නේ මහා අධිකරණයට කියලා. ඒ වගේ නඩු සම්බන්ධයෙන් තනික් අතට අපි කුවාර ලගුණවන පරීක්ෂණයක් පැවැත්වුවෙන් පස්සේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඒක තීරණය කරොත් මහා අධිකරණයට විසඳන්න තරම් නඩුවක් තියෙනවා කියලා. එහෙනම් මේ මහේස්ත්‍රාත් අධිකරණය මේක යොමු කරනවා මහා අධිකරණයට. එතනින් පස්සේ නඩුව ආරම්භ වෙනවා. ඒ කියන්නේ මූලිකම අධිකරණ බලය නඩුවක් පටන් ගන්න අධිකරණ බලය තියෙන්නේ
මහාධිකරණයට. ඔන්න ඔය අවස්ථා දෙකේදී මහාධිකරණයට මූලික අධිකරණ බලය තියෙනවා. ඕක තමයි අපි කතා කරන මහාධිකරණය. නැත්නම් මේ අපරාධ නඩු සම්බන්ධයෙන් තියෙන මහාධිකරණය. අපි එහෙනම් කොහොමද ටියුට් එකට යන්නේ? ඒකේ ඉතුරු ටික බලන්න. බලන්න දරුවෝ ටියුට් එක. අපරාධ අධිකරණ බලය ක්‍රියාත්මක කරනු ලබන ඉහළම මුල් අවස්ථා අධිකරණය මහාධිකරණය වන බව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාශ කරයි. මහාධිකරණයේ නඩු විමසීම 7 දෙනෙකුගෙන් යුත් ජූරි සභාවක් සහිතව හෝ රහිතව විනිශ්චයකාරවරයෙක් සිදු කරන අතර විශේෂ අධිකරණ නඩු විභාගවලදී විනිශ්චයකාරවරුන් 3 දෙනෙකු විසින් නඩු මෙහෙයවනු ලැබේ. මහාධිකරණයේ මූලික බලතල අභියාචනාධිකරණ අධිකරණ බලය. ඒක තේරෙනවනේ. ඊට පස්සේ බේරුම් කරන නඩු අද්මිරාල්ති අධිකරණ බලය. මූලික අධිකරණ බලය තියෙනවා මහේස්ත්‍රාත් ලඝු නොවන පරීක්ෂණයකින් පසු මහේස්ත්‍රාත් මහාධිකරණයට යොමු කරන නඩු සම්බන්ධයෙන් සහ මහාධිකරණය විසින් ඍජුවම විභාග කරන නඩු සම්බන්ධයෙන් බලන්න. මේ මහාධිකරණයේ බලතල ටික ආපහු එක සැරයක් කියව ගන්න. හරි. ඕක තමයි අපි කතා කරපු මහාධිකරණය. එහෙනම් අපි ඊළඟට කතා කරන්න යන්නේ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණය ගැන. පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණය කියන වචනේ අපිට කොහෙදි හරි හම්බුණා මතකද? අපි අධිකරණ දූරාවලි ලියද්දී දිසාධිකරණය නැත්තම් අපි කිව්වා සිවිල් නඩු සම්බන්ධයෙන් දිසාධිකරණයට පස්සේ අභියාචනාධිකරණ බලතල හම්බෙන්නේ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයට කියලා. එහෙනම් දිසාධිකරණයක් දෙන තීන්දුවක් සම්බන්ධයෙන් අභියාචනා විභාග කරන්නමයි මෙන්න මේ කියන පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ පිහිටවලා තියෙන්නේ. මේවා පිහිටවන්නේ දරුවෝ 2006 අංක 54 දන්න පළාත්බද මහාධිකරණ විශේෂ විධිවිධාන පනතක් මගින්. විශේෂ විධිවිධාන පනතක් මගින් පිහිටවපු අධිකරණයක් තමයි මේක. ඊළඟට අපි කතා කරනවා වාණිජ මහාධිකරණ ගැන. වාණිජ මහාධිකරණ කියන්නේ සාමාන්‍යයෙන් මේ වාණිජ ශාස්ත්‍රයේ නඩුත් සිවිල් නඩු ගණයට ගැන නිසා මේ දිසාධිකරණය, පළාත්බද සිවිල් මහාධිකරණය, අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය කියන දූරාවලිය යටතේම තමයි මේකත් ගමන් කරේ. සාමාන්‍ය සිවිල් නඩුවක් විදියටම. හැබැයි මේ සිවිල් නඩු වලට වඩා සාපේක්ෂව මේවා රටේ ආර්ථිකයට වැඩි බලපෑමක් සිදු කරන නිසා මේ නඩු ඉක්මනින් හා කාර්යක්ෂමව විසඳා ගන්න අඩු කාලයකදී විසඳා ගන්න අරමුණු කරගෙන ශ්‍රී ලංකාවේ බිහි කරනවා වාණිජ මහාධිකරණ කියලා අධිකරණ ජාතියක්. මෙන්න මේ වාණිජ මහාධිකරණ දැන් ලංකාවේ දෙකක් ක්‍රියාත්මක වෙනවා. කොළඹ හා හෝමාගම යන ප්‍රදේශවල විශේෂයෙන්ම බස්නාහිර පළාතේ නඩුවින් තමයි මේක විභාග කෙරෙන්නේ. අනිත් ප්‍රදේශවල තාම වාණිජ මහාධිකරණ පිහිටවල නැහැ. මේ වගේ වාණිජ මහාධිකරණයක විභාග කරන්න පුළුවන් කොයි වගේ නඩුද කියලා ඊළඟට අපි බලන්න ඕනේ. මුලින්ම පුළුවන් දරුවෝ රුපියල් මිලියන 20 ඉක්මවන වාණිජ නඩු මේ මූල්‍ය සීමාව තිබ්බේ රුපියල් මිලියන 5 කියලා. ඒක වෙනස් වෙනවා. හැබැයි 2019 මාර්තු 15 ඉඳන් 21/12 අංක 33 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මේ රුපියල් මිලියන 5 කියන සීමාව මිලියන 20 දක්වා වැඩි කරනවා. ඒ කියන්නේ රුපියල් මිලියන 20 ඉක්මවන බැංකු අපනයන ආනයන රක්ෂණ වෙළඳ නැවුකුලි ගුවන් කුලි නියෝජ්‍යත්වය ආදී වාණිජ ක්ෂේත්‍රයේ නඩු සම්බන්ධව
පුළුවන් මේ වාණිජ මහාධිකරණය වෙත යොමු වෙන්න සහ ඊළඟට බුද්ධිමය දේපල පනත යටතේ 2007 අංක 7 දරන බුද්ධිමය දේපල පනතේ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ තියෙන නඩු සහ බුද්ධිමය දේපල පනත යටතේ 2003 බුද්ධිමය දේපල පනත යටතේ තියෙන නඩු විභාග කරන්න වාණිජ මහාධිකරණයට බලතල තියෙනවා. හරි අපි එහෙනම් බලමු ටියුට් එක ඔයත් එක්කම යන්න. ඔයාලගේ ටියුට් එකේ 18 වෙනි පිටුවට එහෙනම් කියවන්න පළාත්පද සිවිල් අභියාචනා මහාධිකරණය දිසා අධිකරණවල තීරණ සම්බන්ධව අභියාචනා බලය සහිතව පළාත් මට්ටමින් පිහිටුවා ඇති මෙම අධිකරණ විශේෂය 2006 අංක 54 දරන පළාත්පද මහාධිකරණ විශේෂ විධිවිධාන පනත මගින් පිහිටුවා ඇත. හරි නේද? පළාත්පද සිවිල් අභියාචනා මහාධිකරණ ගැන අපිට කතා කරන්න තියෙන විශේෂම දේ තමයි මේ පිහිටවපු පනතත් මේ විශේෂ විධිවිධාන පනත සහ මේකෙදි වෙන්නේ දිසා අධිකරණවල තීරණ අභියාචනා කරන්න තමයි මේකට බලතල තියෙන්නේ කියන එක. ඊළඟට අපි යනවා වාණිජ මහාධිකරණය ගැන කතා කරන්න. ඒකෙදි කියනවා බලන්න වාණිජ කටයුතු පමණක් විභාගයට ගැනෙන මෙම අධිකරණය වාණිජ ආරවුල් ඉක්මනින් විසඳා අවසන් කිරීමේ අරමුණින් පිහිටුවා ඇත. වර්තමානයේදී කොළඹ හා හෝමාගම ලෙස වාණිජ මහාධිකරණ ද්විත්වයක් ක්‍රියාත්මක වේ. මේ යටතේ විභාගයට ගැනෙන්නේ බැංකු, අපනයන, ආනයන, රක්ෂණ, වෙළඳ නැව්කුලි, ගුවන් කුලි, නියෝජ්‍යත්වය ආදී රුපියල් මිලියන 20 ඉක්මවන වාණිජ නඩු. බලන්න වරහණක් ඇතුලේ තියෙනවා මේක වැදගත් දරුවෝ 2019 මාර්තු 15 සිට රුපියල් මිලියන 5 ලෙස පැවති මෙම මූල්‍ය සීමාව රුපියල් මිලියන 20 දක්වා 21.12 ඉරක් 333 අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් වැඩි කරන ලදී. ඊළඟට අපි කතා කරොත් බුද්ධිමය දේපල පනත යටතේ පවරන නඩු සහ සමාගම් පනත යටතේ පවරන නඩු මේ විදියටම වාණිජ මහාධිකරණයට තමයි යොමු වෙන්නේ. එහෙනම් අපි දැන් කතා කරන්න ඕනේ අපරාධ සම්බන්ධ මහාධිකරණ බලය තියෙන මහාධිකරණය ගැන. සිවිල් අභියාචනා සම්බන්ධයෙන් මහාධිකරණයක් වාණිජ කටයුතු සම්බන්ධයෙන් තියෙන මහාධිකරණය ගැන. ඊළඟට අපි කතා කරන්න යන්නේ ඔන්න ලංකාවේ මොනවද මේ අපි කතා කරා 1978 අංක 72 දරන අධිකරණ සංවිධාන පනතින් පිහිටවපු මුල් අවස්ථා අධිකරණ තුනක් ගැනන්නේ. අධිකරණ තුන ගැන තමයි දැන් අපි කතා කරන්න යන්නේ. කතා කරන්න කලින් එක සැරයක් බලන්න පළාත්බද මහා සිවිල් අභියාචන අධිකරණය ගැනයි වාණිජ මහාධිකරණය ගැනයි තව සැරයක් කියව ගන්න. විශේෂයෙන්ම වාණිජ මහාධිකරණයට එන්නේ මොන නඩුද කියන එක ගැන. ගෙදරට වෙලා වෙන වැඩ කරන්න නෙමෙයි මේ වෙලාව දෙන්නේ. මේක ආයෙ එක සැරයක් කියව ගන්න දරුවනේ.
හරි. එහෙනම් ඔන්න අපි කතා කරන්න යන්නේ දැන් දිසා අධිකරණය ගැන. දිසා අධිකරණය. දිසා අධිකරණය කියන්නේ දරුවෝ ලංකාවේ සිවිල් නඩු සම්බන්ධයෙන් තියෙන මුල් අවස්ථා අධිකරණය. මේ අධිකරණයට සිවිල් නඩු සම්බන්ධයෙන් මේ සිවිල් නඩු සම්බන්ධ ශේෂ්ත්‍ර සම්බන්ධයෙන් අපි කියනවා සීමා රහිත අධිකරණ බලයක් හිමි වෙනවා කියලා. ඒ වගේම මහා අධිකරණ කලාප දිසා අධිකරණ කලාප වලට බෙදලා මෙන්න මේ කලාප වලට එක ගානේ දිසා අධිකරණ ලංකාවේ පිහිටවලා තියෙනවා. දිසා අධිකරණ ගොඩක් ලංකාවේ තියෙනවා. මොකද ලංකාවේ සිවිල් නඩු බොහෝමයක් තියෙන හින්දා. සහ මේ දිසා අධිකරණ වල නඩු ගොඩ ගැහිලා තියෙනවා. අවුරුදු 20 30 පවා සමහර නඩු යනවන්නේ හේතුව හින්දා තමයි අර අපි කියපු වාණිජ ආරවුල් සම්බන්ධයෙන් වෙනම අධිකරණයක් බිහි කරන්න ලංකාවේ ව්‍යවස්ථාදායකයෝ යොමු වුණේ. ඊළඟට අපි කතා කළොත් මේ වගේ දිසා අධිකරණයක දිසා විනිශ්චයකාරවරයා හෝ අතිරේක දිසා විනිශ්චයකාරවරයා කියන විනිශ්චයකාරවරු දෙන්නෙක් ඉන්නවා. මේ දෙදෙනාගෙන් එක්කෙනෙක් තමයි නඩු විභාග කිරීම කරන්නේ. ඊළඟට දිසා අධිකරණයක විභාග කරන්න පුළුවන් නඩු මොනවද කියලා බැලුවොත් දරුවෝ අපි දන්නවා ඉඩම් නඩු, බෙදුම් නඩු, එතකොට බාර ට්‍රස්ට් කියලා කියනවා. බාර නඩු, කුලී නිවැසියන් සම්බන්ධ නඩු, ඕන්න නෙරපීම, කුලී මුදල් අය කර ගැනීම, ඊට අමතරව ගිවිසුම් නීතිය සම්බන්ධයෙන්, ගිවිසුම් කඩ කිරීම සම්බන්ධයෙන් මේවට වන්දි මේ නඩු, ඊළඟට දික්කසාද නඩු, දරුවන්ගේ බාරකාරීත්වය සම්බන්ධ මෙන්න මේ වගේ තව බාලවයස්කරුවන් සම්බන්ධ සහ ඔවුන්ගේ දේපල සම්බන්ධ නඩු අපි බාලවයස්කාරයෙක්ගේ බාලවයස්කරුවෙක් කියන්නේ කවුද කියලා දන්නවනේ අවුරුදු 18ට අඩු පුද්ගලයෙක්ගේ ඉහළම බාරකරුවා විදියට සැලකන්නේ නීතිමය බාරකරුවා විදියට අම්මා තාත්තා හෝ වෙනත් බාරකරුවෙක් හැරුණාම අපි සැලකනවා හැම දරුවෙක් සම්බන්ධයෙන්ම බාරකාරීත්වයේ තියෙන ලංකාවේ දිසා අධිකරණයට කියලා. ඒකින්ද බාල වයස්කරුවෙකුගේ දේපල පැවරීමකදී අනිවාර්යයෙන්ම දිසා අධිකරණයේ අවසර අරගන්න ඕනේ. අන්නේ සම්බන්ධයෙන් තමයි මම කිව්වේ. ඊට පස්සේ තව තියෙන දරුවෝ වන්දි අය කර ගැනීම, විවාහ පොරොන්දු කඩ කිරීම. මොනවද විවාහ පොරොන්දු කඩ කිරීම කියන්නේ? ඔයාලා කවුරු හරි ඔය ලියුම් එහෙම ලියද්දි පරිස්සම් වෙන්න. මොකද මේ දිසා අධිකරණයේ නඩුවක් දාලා ඔයාලට විරුද්ධව වන්දි ගන්න පුළුවන්. ඔයා මෙහෙම විවාහ වෙන්න පොරොන්දු වුණා. හැබැයි දැන් විවාහ වෙන්නේ නැහැ. ඒකින්ද මට මෙහෙම පාඩු වුණා කියලා කෙනෙක් නඩුවක් දැම්මොතින් අධිකරණයේදී අධිකරණය කියන්නේ නැහැ ගිවිසුමක් කඩ කරලා තියෙනවා ඒ උනට මේ ගිවිසුම ඉටු කරන්න ඕනේ අනිවාර්යයෙන්ම කියලා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම බඳින්න කියලා කියන්නේ නැහැ, විවාහ වෙන්න කියලා කියන්නේ නැහැ. හැබැයි මේ සම්බන්ධයෙන් වන්දි ගන්න පුළුවන්. මොනවා හරි හානියක් වෙලා තියෙනවා නම් ඔන්න ඔයා වෙනුවෙන් අනිත් කෙනා මොනවා හරි අරන් දීලා තියෙනවා නම්, වේදම් කරලා තියෙනවා නම්, මොන හරි රැකියාවක් කරලා තියෙනවා නම් මේ වගේ දේවල් සම්බන්ධයෙන් වන්දි ගන්න අවස්ථාවක් තියෙනවා මේ දිසා අධිකරණයේ නඩු පවරලා. ඒක නිසා පරිස්සම් වෙන්න. සහන් අවසාන වශයෙන් අපිට දිසා අධිකරණය ගැන කියන්න තියෙන්නේ මේ දිසා අධිකරණයේ තීන්දුවක් සම්බන්ධයෙන් අතෘප්තිමත් පාර්ශවයකට අභියාචනා කරන්න පුළුවන් වන අධිකරණයටද? සිවිල් අභියාචනා මහාධිකරණයට අපි ඒ ගැන කතා කළා. හරි. එහෙනම් අපි මේ ගමන්ම යමු ටියුට් එකට. මේ කතා කරපු ටික ඔළුවේ තියාගෙන මාසරයක් කියවමු අපි ටියුට් එක. සිවිල් නඩු කටයුතු සඳහා පවතින මුල් අවස්ථා අධිකරණය වන්නේ දිසා අධිකරණයයි. මෙම අධිකරණය සතුව සිවිල් ක්ෂේත්‍ර රාශියක් සම්බන්ධ සීමා රහිත අධිකරණ බලයක් පවතී. සෑම මහා අධිකරණ කලාපයක්ම දිසා අධිකරණ කලාපවලට බෙදා ඒ කලාපය තුළ දිසා අධිකරණය බැගින් පිහිටුවා ඇත. එහි දිසා විනිසුරුවරයා හෝ අතිරේක දිසා විනිසුරුවරයා විසින් නඩු විභාග කරනු ලබන අතර සිවිල් ස්වභාවයක් සහිත නඩු පමණක් විභාග කෙරේ. දිසා අධිකරණයේ බලතල බලන්න දරුවනේ බෙදුම් නඩු, ඉඩම් නඩු, බාර නඩු, කුලී නිවසියන් නෙරපීම සම්බන්ධ නඩු, ගිවිසුම් කඩ කිරීම සම්බන්ධ නඩු, දික්කසාද නඩු, දරුවන්ගේ බාරකාරීත්වය සම්බන්ධ නඩු,
බාල වයස්කරුවන්ගේ හා උමතු පුද්ගලයන්ගේ දේපල ආරක්ෂා කිරීම, විවාහ පොරොන්දු කඩ කිරීම හා සම්බන්ධ නඩු හා වන්දි අය කර ගැනීම සම්බන්ධ නඩු. ඊට පස්සේ බලන්න දිසාධිකරණය දුන් තීන්දුව සිවිල් අභියාචනා මහාධිකරණය වෙත අභියාචනා කළ හැක. ආයක සැරයක් කියව ගන්න දිසාධිකරණයේ බලතල මොනවද කියලා. හරි. එහෙනම් අපි ඊළඟට කතා කරන්න යන්නේ දරුවෝ මහේස්ත්‍රාත් අධිකරණය ගැන. මහේස්ත්‍රාත් අධිකරණය කියන්නේ ලංකාවේ අපරාධ නඩු සම්බන්ධයෙන් තියෙන මුල් අවස්ථා අධිකරණයක්. තවත් එකක් තියෙනවා. ඒ තමයි මහාධිකරණය. අපි ඒක ගැන කතා කරලා ඉවරයිනේ. දැන් අපි කතා කරන්න යන්නේ අපරාධ නඩු සම්බන්ධයෙන් මුල් අවස්ථා අධිකරණයක් තියෙන මහේස්ත්‍රාත් අධිකරණය ගැන. මේ මහේස්ත්‍රාත් අධිකරණය දරුවෝ මේකේ බලතල ගැන කතා කරතින් විශේෂයෙන්ම සුළු අපරාධ නඩු විභාග කිරීම සම්බන්ධයෙන් බලතල තියෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණයට. ඊළඟට මහජන පීඩාව public nuisance අහලා තියෙනවද මේ මහජන පීඩාව කියන එක? මහජන පීඩාව සම්බන්ධ අධිකරණ බලය තියෙන්නේ මහේස්ත්‍රාත් අධිකරණයට. මම උදාහරණයක් කිව්වොත් මහජන පීඩාවට ඔයාලට තේරුම් ගන්න ලේසි වෙයි. අපි හිතමු ඔයාලා ජීවත් වෙලා ඉන්න ප්‍රදේශයට අලුතෙන් ඇවිල්ලා ආයතනයක් පටන් ගන්නවා. අපි හිතමු කර්මාන්ත ශාලාවක්. මේ කර්මාන්ත ශාලාවේ සිද්ධ වෙනවා මොනවා හරි නිෂ්පාදනය කිරීම. මේ නිෂ්පාදනය කරන යන්ත්‍ර වලින් ලොකු දුමක් පිට වෙනවා. සහ ලොකු ශබ්දයක් සහ කම්පනයක් ඇති වෙනවා. මෙන්න මේ වගේ වුණාම ඔයාලගේ ප්‍රදේශයේ ඉන්න පදිංචි වෙලා ඉන්න ජනතාවට මේක පීඩාවක්, කරදරයක්. එහෙම නේද? මහජන කරදරය කියන්නේ අන්න මේ වගේ එකකට. මෙන්න මේ වගේ ඒ ප්‍රදේශයේ ඉන්න හැමදෙනාටම මේක පීඩාවක් වෙන අවස්ථාවකදී ඔයාලට පුළුවන් මහේස්ත්‍රාත් අධිකරණයට කියලා කියන්න අපිට මේ වගේ පීඩාවක් ඇති වෙලා තියෙනවා, මේ මහජන පීඩාව ඉවත් කරලා දෙන්න කියලා. මේවට අපි කියනවා මහජන කරදරය, මහජන පීඩාව සම්බන්ධ නඩු කර කියලා. ඒ වගේ අවස්ථාවක අධිකරණය මහේස්ත්‍රාත් අධිකරණය විසින් සලකලා බලලා ආඥාවක් ලබා දෙනවා. එක්ක මේක මෙතනින් ඉවත් කරන්න, නැත්නම් මේ පීඩාව නැති කරන්න කටයුතු කරන්න කියලා. ඒ වගේ ශබ්ද පිළිබඳ අවස්ථාවක මේවා සවුන්ඩ් ප්‍රූෆ් කරන්න, එහෙම නැත්නම් මේ දුම පිරිසිදු කරන්න, ඒ වගේම මේ කම්පන නවත්තන්න වෙන යන්ත්‍ර භාවිතා කරන්න, මේ යන්ත්‍ර රීප්ලේස් කරන්න, මේ වගේ තීන්දුවක් හෝ ආඥා නිකුත් කරන්න පුළුවන් මහේස්ත්‍රාත් අධිකරණයට. ඊළඟට දරුවෝ ලඝු නොවන පරීක්ෂණ පැවැත්වීම. අපි ඒ ගැන කතා කරන්නේ මහාධිකරණයකට නඩුවක් යොමු කරන්න කලින් ලඝු නොවන පරීක්ෂණයක් පවත්වලා මහේස්ත්‍රාත් අධිකරණයේ සමහර අවස්ථාවලදී තීරණය කිරීම අවශ්‍යයි. මේක මහාධිකරණයට යොමු කරනවද නැද්ද කියලා. මේ වගේ අවස්ථාවලදී ලඝු නොවන පරීක්ෂණ පැවැත්වීම සිදු කරන්නේ මහේස්ත්‍රාත් අධිකරණය විසින්. ඊළඟට
වරෙන්තු නිකුත් කිරීම විශේෂයෙන්ම පුද්ගලයන් අත්අඩංගුවට ගන්න සහ ස්ථාන සෝදිසි වරෙන්තු ස්ථාන සෝදිසි කරන්න වරෙන්තු නිකුත් කිරීම සිදු කරන්නේ මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් අධිකරණය පොලිසිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඇවිල්ලා මහේස්ත්‍රාත්වරයා වෙත ඇවිල්ලා කරුණු ඉදිරිපත් කරලා මේ වගේ වරෙන්තුවක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ වරෙන්තුව රැගෙන ගිහිල්ලා තමයි වරෙන්තුව පෙන්නලා ස්ථාන සෝදිසි කිරීමක් හෝ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමක් කරන්න ඕනේ. හැබැයි ඇතැම් අවස්ථාවලදී වරෙන්තුවක් නැතිව පවා පුද්ගලයන් අත්අඩංගුවට ගන්න හෝ ස්ථාන පරීක්ෂාවක් සිදු කරන්න පොලිසියට බලතල තියෙනවා. ඒකින්ද ඒවා වරදව වටහා ගන්න එපා හැම වෙලෙම වරෙන්තුවක් අවශ්‍යයි කියලා. ඊළඟට හදිසි මරණ පරීක්ෂණ පැවැත්වීම මරණ පරීක්ෂණ පැවැත්වීම හදිසි මරණ පරීක්ෂණ වලෝ සාමාන්‍ය මරණ පරීක්ෂණ පැවැත්වීම මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යයක් නෙමෙයි. හැබැයි හදිසි මරණ පරීක්ෂණයක් සම්බන්ධ මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් වෙන්න ඕන. ඊට පස්සේ අපි කිව්වොත් සේවක අර්ථ සාධකාර මුදල් හා බාරකාර මුදල් වල හිඟ මුදල් අය කර ගැනීම. අපි කාර්මික නීතිය කම්කරු නීතිය සම්බන්ධයෙන් කතා කරා නම් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඔයාලගේ මේ විෂය නිර්දේශයේදී නැහැ. හැබැයි AAT අනිත් chartered වගේ subjects වලදී අපි ඉගෙන ගන්නවා. ඔයාලා සමහරට A level වලදී කොටසක් විදියට ඉගෙනගෙන ඇති නේද? සේවක අර්ථ සාධක මුදල, බාරකාර මුදල, EPF, ETF කියලා. මෙන්න මේ වගේ ගැටලු වලදී, ඒ කියන්නේ සේවා යෝජකයෝ මේවා ගෙවන්නේ නැති අවස්ථාවලදී, තමන්ගේ දායකයෝ මේ අරමුදල් වලට බැර කරන්නේ නැති අවස්ථාවලදී සේවා යෝජකයන්ට එරෙහිව නඩු පවරලා මේ මුදල් පොලියත් එක්කම ලබා ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඒ වගේ නඩු ගෙනියන්න ඕනෙත් අපි මහේස්ත්‍රාත් අධිකරණය වෙත. මේ වගේ මහේස්ත්‍රාත් අධිකරණයක ලබා දීපු තීන්දුවක් අපිට පුළුවන් මහා අධිකරණයට හෝ ඇතැම් අවස්ථාවලදී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන්න අභියාචනා ලෙස. හරි අපි කතා කරමු. අපි බලමු අපේ ටියුට් එක බලන්න දරුවෝ. යුක්තිය පසඳිලීමේ පනත හරහා පිහිට වූ මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ නඩු සම්බන්ධයෙන් මුල් අවස්ථා අධිකරණය ලෙස සැලකේ. මහේස්ත්‍රාත් අධිකරණයේ බලතල සුළු අපරාධ නඩු විභාග කිරීම අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ඇති මහජන පීඩා පිළිබඳ අධිකරණ බලය. ඊළඟට ලඝු නොවන පරීක්ෂණ පැවැත්වීම. 4 වෙනි එක ස්ථාන සෝදිසි වරෙන්තු හා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීම. 4 හදිසි මරණ පරීක්ෂණ පැවැත්වීම. අවසාන එක සේවක අර්ථ සාධක අරමුදල් හා සේවක බාරකාර අරමුදල් වල හිඟ මුදල් අය කර ගැනීම. මහේස්ත්‍රාත් අධිකරණයේ සිටින අභියාචනයක් පළාත් බද්ධ මහා අධිකරණයට හා ඇතැම් තත්ත්වයන් යටතේ ශ්‍රේෂ්ඨ අධිකරණය වෙත යොමු කළ හැක. ඊළඟට ඔන්න අපි කතා කරන්න යන්නේ ප්‍රාථමික අධිකරණ ගැන. කියන්නේ ලංකාවේ තියෙන 15ම අධිකරණ විශේෂය ගැන. ප්‍රාථමික අධිකරණ නැත්නම් මුල් අවස්ථා අධිකරණයන්හි 15ම අධිකරණය කියලා තමයි අපි ප්‍රාථමික අධිකරණ හඳුන්වන්නේ. මේවට තියෙන තාම සීමාකාරී බලයක්. ඒ කියන්නේ මූල්‍ය සීමාව රුපියල් 1500ට නොවැඩි වටිනාකමකින් යුක්ත නඩු විතරයි ප්‍රාථමික අධිකරණයක විභාග කරන්න පුළුවන්. මේ ප්‍රාථමික අධිකරණයන් බලයත් ගොඩක් වෙලාවට ක්‍රියාත්මක වන්නේ මහේස්ත්‍රාත් අධිකරණය විසින්මයි ක්‍රියාත්මක කරන්නේ. මහේස්ත්‍රාත් අධිකරණම තමයි. අපි බලමු එහෙනම් ප්‍රාථමික අධිකරණ මුල් අවස්ථා අධිකරණයන්හි 15ම අධිකරණය ලෙස අධිකරණ සංවිධාන පනත මගින් පිහිටුවා ඇති අතර ප්‍රාථමික අධිකරණයන්හි අධිකරණ බලය සාමාන්‍යයෙන් ක්‍රියාත්මක කරනු ලබන්නේද මහේස්ත්‍රාත් අධිකරණය මගිනි. මෙම අධිකරණයට සීමා සහිත බලයක් පවතින අතර මෙහි මූල්‍ය සීමාව රුපියල් 1500ට නොවැඩි වටිනාකමක් ඇති නඩුවේ. හරි නේද? එහෙනම් අපි බලමු අපි දැන් මේ අධිකරණ ක්‍රමයටදී ඉගෙන ගත්තේ මොනවද කියලා ආයෙත් සැරයක් මතක් කරලා ඊට පස්සේ අපි යනවා පේපර්ස් කරන්න.
හරි. එහෙනම් අපි මුලින්ම යමු. පෙළ ගන්නාලගේ ටියුට් එක කොහොමම අපි මුලින්ම කතා කරේ මොනවද? අපි මුලින්ම කතා කරා ලංකාවේ අධිකරණ පද්ධතියේ විකාශනය ගැන. විකාශනය ගැන කතා කරද්දී අපි කිව්වා සිංහල රජ දවස සිංහල රජ කාලේ අපි කියන්නේ ඒ රජ කාලෙදී ලංකාවේ ආරවුල් විසඳුව ක්‍රමය මොකක්ද කියලා ඊට පස්සේ පෘතුගීසි ඇවිල්ලා ඔවුන් අධිකරණ පද්ධතියක් ලංකාවට ආදේශ කළේ නෑ. හැබැයි ලන්දේසින් ආවයින් පස්සේ සිවිල් රාජ් ලෑන්ඩ් රාජ් මැජිස්ට්‍රේටි කියලා අධිකරණ ක්‍රම තුනක් හඳුන්වලා දුන්නා. ඊට පස්සේ ඉංග්‍රීසින් ආවට පස්සේ යාලා 1830 දී යාලගේ අධිකරණ පද්ධතිය ලංකාවට ආදේශ කරා. ඊට පස්සේ අපි කතා කරා ලංකාවේ වර්තමාන අධිකරණ පද්ධතිය බිහි වෙලා තියෙන්නේ කොහොමද කියලා. ඒකෙදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 105 වෙන ව්‍යවස්ථාවෙන් මුලින්ම අධිකරණ අපි කතා කරා ශ්‍රේෂ්ඨ අධිකරණය, අභ්‍යාසන අධිකරණය හා මහා අධිකරණය කියන ලංකාවේ ඉහළම අධිකරණ තුනක් 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත මගින් මහා දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය හා ප්‍රාථමික අධිකරණයක් පිහිටෙව්වා කියලා. ඊට පස්සේ අපි ඔන්න කතා කරා මොනවාද? ලංකාවේ අධිකරණ ධූරාවලි ගැන එක් නඩුවල ස්වභාවය ප්‍රකාරව. මුලින්ම අපි කතා කරා සිවිල් නඩුව ගැන. මුලින්ම නඩුව පවරන්නේ දිසා අධිකරණය. ඊළඟට අපි අභ්‍යාසනා කරනවා පළාත්බද සිවිල් අභ්‍යාසනා මහා අධිකරණයට. ඊළඟට අභ්‍යාසනා කරනවා අභ්‍යාසනාධිකරණයට. අවසාන වශයෙන් ශ්‍රේෂ්ඨ අධිකරණයට. ඊළඟට අපි කතා කරා අපරාධ නඩු සම්බන්ධයෙන්. ඒකෙදි මුලින්ම අපි කතා කරා මහේස්ත්‍රාත් අධිකරණයට අපරාධ නඩු සම්බන්ධයෙන් මූලික අධිකරණ බලය තියෙන අපරාධ වැරදි ඒ වගේ වැරද්දක් සම්බන්ධයෙන් මුලින්ම මහේස්ත්‍රාත් අධිකරණයට, පසුව මහා අධිකරණයට හා ශ්‍රේෂ්ඨ අධිකරණයට ලෙස අභ්‍යාසනා කරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරා මූලික අධිකරණ මහා අධිකරණ බලය මහා අධිකරණයට තියෙන අපරාධ වැරදි සම්බන්ධව තියෙන අධිකරණ ධූරාවලිය ගැන මුලින්ම මහා අධිකරණයට, දෙවැනියට අභ්‍යාසන අධිකරණයට හා තුන්වැනියට ශ්‍රේෂ්ඨ අධිකරණයට. ඊළඟට අවසාන වශයෙන් අපි කතා කරා අපරාධ නඩු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලඝු නොවන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි කියලා සඳහන් කරලා තියෙන අපරාධ වැරදි සම්බන්ධයෙන් මුලින්ම මහේස්ත්‍රාත් අධිකරණය ලඝු නොවන පරීක්ෂණයක් පවත්වනවා. එතන ඉඳන් මහා අධිකරණයේ නඩු විභාගය ආරම්භ කරනවා. අභ්‍යාසන අධිකරණය හා ශ්‍රේෂ්ඨ අධිකරණය වෙත අපිට පුළුවන් අභ්‍යාසනා කරන්න. අවසාන වශයෙන් අපි ඉගෙන ගත්තේ රුපියල් මිලියන 20ට වැඩි වාණිජ නඩු සම්බන්ධයෙන් ඒ වගේ නඩුවක් මුලින්ම වාණිජ මහා අධිකරණයට පසුව ශ්‍රේෂ්ඨ අධිකරණයට අභ්‍යාසනා කරන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපි ධූරාවලි කීපයක් ඉගෙන ගත්තා. ඊළඟට අපි කතා කරා එකින් එක අධිකරණයේ තියෙන බලතල සහ මේ අධිකරණයේ තියෙන විශේෂ ලක්ෂණ ගැන. ඒකෙදි පළවෙනියටම ශ්‍රේෂ්ඨ අධිකරණය ගැන කතා කරා. ඔයාලා මාත් එක්කම ටියුට් එක බලාගෙන යන්න ඕනේ මම මේ කියවන ගමන්. ශ්‍රේෂ්ඨ අධිකරණය ගැන කතා කරා. මේක ඉහළ මහා අවසානම අධිකරණය කියලා කිව්වා. අවසාන අභ්‍යාසන අධිකරණ බලය තියෙනවා කිව්වා. ඒ වගේම මුල් අධිකරණ බලය, මුල් අවස්ථා අධිකරණ බලය නැහැ කියලා කිව්වා අපරාධ සම්බන්ධයෙන්. ප්‍රධානී අංග විනිසුරුතුමා කියලා කිව්වා. 6ක් 11ක් අතර විනිශ්චයකාරවරු ප්‍රමාණයක් ඉන්නවා කියලා කිව්වා. ඊළඟට අපි බලතල ගැන කතා කරා. අවසාන අභ්‍යාසන අධිකරණ බලය, මූලික අයිතිවාසිකම්, උපදේශනාත්මක අධිකරණ බලය, ඡන්ද පෙත්සම්, පාර්ලිමේන්තු වරප්‍රසාද විශේෂයෙන්ම පනත් කෙටුම්පත් සම්බන්ධව සහ ශ්‍රේෂ්ඨ අධිකරණ රීති සෑදීමේ බලය තියෙනවා කියලා අපි කිව්වා. ඊළඟට අපි ගියා අභියාචනාධිකරණය වෙත. අභියාචනාධිකරණය ගැන කතා කරාම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පිටවල තියෙනවා කියලා කිව්වා. ලේඛනෝපගත උසාවියක් කියලා කිව්වා. ඊට පස්සේ අපි කතා කරා අභ්‍යාචන විභාග කිරීම, ඡන්ද පෙත්සම්, විශේෂයෙන්ම අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නඩුත්, රිට් ආඥා නිකුත් කිරීම සම්බන්ධවත් අධිකරණ බලය තියෙන්නේ අභ්‍යාචන අධිකරණයට කියලා. ඒකෙදි රිට් ආඥා 6ක් ගැන අපි කතා කරා. සර්චියරාරි, ප්‍රොහිබිෂන්, ප්‍රොසිඩෙන්ඩෝ, මැන්ඩමුස්, කෝවරන්ටෝ සහ හේවියස් කෝපුස් කියන රිට් ආඥා ගැන. ඊළඟට ඔන්න අපි ඊළඟට කතා කරා මහා අධිකරණ ගැන. මේ අපරාධ නඩු සම්බන්ධයෙන් මූලික අධිකරණ බලය තියෙන ඉහළම උසාවිය කියලා කිව්වා. මේකදී අපි කිව්වා එක්ක විනිශ්චයකාරවරයෙක් නැත්නම් විනිශ්චයකාරවරයෙක් එක්ක ජූරි සභාවක්
හෝ විනිශ්චයකාරවරු 3 දෙනෙක් යටතේ නඩු විභාග වෙනවා. විශේෂයෙන්ම අපරාධ නඩු සම්බන්ධයෙන් මුල් අවස්ථා අධිකරණයේ තියෙනවා කියලාත් කිව්වා. ඊට පස්සේ අපරාධ නඩු සම්බන්ධයෙන් අභ්‍යාචන අධිකරණ බලය තියෙනවා කියලා කිව්වා. බේරුම් කරන නඩු අද්මිරාල්ති අධිකරණ බලයක් තියෙනවා කියලා අපි කිව්වේ. මහාධිකරණ වලට ඊළඟට අපි පළාත්බද සිවිල් අභ්‍යාචන මහාධිකරණ ගැන කතා කරා. 2006 අංක 54 දන්න පළාත්බද මහාධිකරණ විශේෂ විධිවිධාන පනතෙන් පිහිටවල තියෙනවා කියලා කතා කරා. සහ දිසා අධිකරණයේ නඩුවක තීන්දුවෙන් තෘප්තිමත් නොවන පුද්ගලයෙකුට පළාත්බද සිවිල් අභ්‍යාචන මහාධිකරණය වෙත අභ්‍යාචනා කරන්න පුළුවන් කියලා අපි කිව්වා. ඊළඟට අවසාන වශයෙන් වාණිජ්‍ය මහාධිකරණය ගැන කතා කරා. මහාධිකරණ සම්බන්ධව තියෙන අවසාන මහාධිකරණය වාණිජ්‍ය මහාධිකරණයේ පිහිටෙව්වයි කියලා අපි කතා කරා. සහ මේකට එන නඩු මොනවද කියලා යොමු කරන්න පුළුවන් නඩු මොනවද කියලා අපි කතා කරා. රුපියල් මිලියන 20ක් මනු වාණිජ්‍ය නඩු, බුද්ධිමය දෙපළ පනත හා සමාගම් පනත යටතේ එන නඩු යොමු කරන්න පුළුවන් කියලා අපි කිව්වා. මම හිතනවා දැන් මේ කියන ටික වල මතක ඇති කියලා. මොකද මේ කියවන්නේ 3 වෙනි සැරේට දරුවෝ එකම දේ මම මේ කියන්නේ ඔයාලට මේව මතක තියාගන්න. එතකොට ලේසි නිසායි. හරි. ඊළඟට අපි කතා කරනවා පළාත්බද සිවිල් අභ්‍යාචන මහාධිකරණ ගැන අපි කතා කරා. ඊට පස්සේ අපි කතා කරන්නේ දිසා අධිකරණය ගැන. දිසා අධිකරණය ගැන කිව්වොත් සිවිල් නඩු සම්බන්ධ මූලික අධිකරණ බලය කියලා කිව්වා. මේකට සීමා රහිත අධිකරණ බලයක් තියෙනවා කියලා කිව්වා සිවිල් නඩු සම්බන්ධයෙන්. එතකොට ඊළඟට අපි කතා කරා දිසා අධිකරණයේ බලතල මොනවද කියලා. විශේෂයෙන්ම බෙදුම් නඩු, ඉඩම් නඩු, කුලී නිවසෙන් නිරපීම, එතකොට ගිවිසුම් කඩ කිරීම, දික්කසාද විවාහ පොරොන්දු කඩ කිරීම, බාල වයස්කරුවන් සම්බන්ධ නඩු, මේ වගේ දේවල් සම්බන්ධයෙන් දිසා අධිකරණයට බලතල තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ අපි මහේස්ත්‍රාත් අධිකරණය ගැන කතා කරද්දී අපරාධ සම්බන්ධයෙන් මුල් අධිකරණ බලය ක්‍රියාත්මක කරනවා කියලා කිව්වා. විශේෂයෙන්ම ලඝු නොවන පරීක්ෂණ, මහජන පීඩාව සම්බන්ධ නඩු කර, එතකොට වරෙන්තු නිකුත් කිරීම, හදිසි මරණ පරීක්ෂණ සහ අර්ථ සාධක අරමුදල් හා භාරකාර අරමුදල් EPF, ETF වල හිඟ මුදල් අය කර ගැනීම සම්බන්ධ නඩු මේ වගේ මහේස්ත්‍රාත් අධිකරණයකදී විභාග කරන්න පුළුවන් කියලා කිව්වා. අවසාන වශයෙන් අපි කතා කරා ප්‍රාථමික අධිකරණ ගැන. රුපියල් 1500ක මූල්‍ය සීමාවකට යටත් නඩු ගැන. නඩු තමයි මේකදී විභාග වෙන්නේ කියලා සහ මේක ක්‍රියාත්මක කරන්නේ මහේස්ත්‍රාත් අධිකරණයක් විසින් කියලා අපි කිව්වා. ඔන්න එහෙනම් අපි අද අධිකරණ ගැන කතා කරා. ලංකාවේ අධිකරණ පද්ධතිය ගැන කතා කරා. මම හිතනවා ඔයාලට තේරුම් යන්නේ නැති කියලා. ඒකයි මම එකම එක වරින් වර කිව්වේ. පැහැදිලි තැන් තියෙනවා නම් ඔයාලට පැහැදිලි කරගන්න. මේ සම්බන්ධ මොන හරි ගැටලු තියෙනවා නම් දරුවෝ අපි ක්ලාස් එකේදී ළඟදීම අපිට හම්බ වෙන අවස්ථාව ලැබෙයි කියලා හිතනවා. එතකොට අපි කතා කරමු. ඔයාලා ටියුට් එකේම පැන්සලකින් හරි ලියලා තියාගන්න ඔයාලට මොනවා හරි මම මේ කියන අවස්ථාවකදී නොතේරුණු දේවල් තියෙනවා නම්. හරි. ඊළඟට අපි එහෙනම් යමු පේපර්ස් වලට. පේපර්ස් වල බලන්න ඔයාලගේ පළවෙනි ප්‍රශ්නේ හොඳට කියවලා හොඳට මතක් කරලා කල්පනාවෙන් උත්තර දෙන්න බලන්න පළවෙනි ප්‍රශ්නෙට. බලන්න මොකද ප්‍රශ්නේ තියෙන්නේ. ශ්‍රී ලංකාවේ මුල් අවස්ථා අධිකරණ පද්ධතිය ස්ථාපිත කරන්නා වූ පනත කුමක්ද? A 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත, B 1979 අංක 44 දරන ප්‍රාථමික අධිකරණ සංවිධාන පනත, C 1978 අංක 2 දරන
අධිකරණ සංවිධාන පනත D1996 අංක 10 දරන පළාත් බද මහාධිකරණ විශේෂ විධිවිධාන පනත. මොකද්ද පිළිතුර? පිළිතුර වෙන්න ඕනි දරුවෝ C. අධිකරණ සංවිධාන පනත මොකක්ද අවුරුද්ද 1978 අංක 2. ඒ කියන්නේ මේ පනතේ අංකෙත් වැදගත් කියලා මම ඔයාලට කිව්වා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපේ බිහි වුණේ 1978. දැන් අපි භාවිතා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එහෙනම් ඒ අවුරුද්දෙමයි මේකත් බිහි වුණේ. මතක තියාගන්න ලේසියි ඔයාලට. 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත. හරි. එහෙමනම් ඊළඟට යන්න බලන්න 11 වෙනි ප්‍රශ්නේ අන්තිම ප්‍රශ්නේ. ඒකටත් පිළිතුරු දෙන්න බලන්න. හරි. මොකක්ද උත්තරය එහෙනම් 1978 අංක 2 තරණ අධිකරණ සංවිධාන පනත. එහෙනම් උත්තරේ B වෙන්න ඕනේ. ඊළඟට යන්න දරුවෝ ඔයාලගේ 9 වෙනි ප්‍රශ්නේ B කොටස වෙත. B කොටසේ තියෙනවා බලන්න ශ්‍රී ලංකාවේ අභියාචන අධිකරණයට හා ශ්‍රේෂ්ඨාධිකරණයට අදාළ වන අභියාචන අධිකරණ බලය කෙටියෙන් විග්‍රහ කරන්න. මොකද මේ අභියාචන අධිකරණ බලය කියන අපි කිව්වා වෙනත් පහළ උසාවියක නඩුවකින් තීන්දුවකින් තෘප්තිමත් වෙන්නේ නැත්නම් ඒ සම්බන්ධව අභියාචනා කරන්න බලය තියෙනවා. මේ වගේ අධිකරණ වලට අපි කියනවා අභියාචන අධිකරණ බලය කියලා. මේ වගේ අධිකරණ ලංකාවේ අපිට මේ දූරාවලිය බලුවොත් කියන්න පුළුවන් මොනවද කියලා. මුලින්ම සිවිල් නඩු සම්බන්ධව අපිට මේ අහලා තියෙන ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය. එහෙනම් අපි ලියන්න ඕනේ මෙන්න මේ දෙක ගැනයි. එහෙනම් අපිට පේනවා ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය කියන දෙකටම අපරාධ නඩු සම්බන්ධයෙන් සිවිල් නඩු සම්බන්ධයෙන් අභියාචනාධිකරණ බලතල හිමි වෙනවා. අපි මේ සම්බන්ධයෙන් ප්‍රශ්නෙට පිළිතුරු ලියද්දී ලකුණු 2.3ක ප්‍රශ්නයක් නම් දරුවෝ මේක නෑ මේක ලකුණු 5ක විතර ප්‍රශ්නයක් හින්දා අපි මේකට සාමාන්‍ය පිළිතුරක් තියන්න ඕනේ. ඒකෙදී මුලින්ම අපිට කියන්න පුළුවන් මෙන්න මේ දෙකටම මේ අධිකරණ දෙකම පිහිටෙව්වේ මොකෙන්ද? කිව්වා ඉහළ අවස්ථා අධිකරණ පිහිටෙව්වේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් මගින්. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිහිටවපු මේ අධිකරණ දෙකටම අපරාධ සහ සිවිල් නඩු සම්බන්ධ අභියාචනාධිකරණ බලය හිමි වෙනවා. ඊට පස්සේ අපිට ඕන සිවිල් නඩුවක දූරාවලිය ගැන කියන්න පුළුවන් මේ විදිහට යන්නේ. එතකොට ඉහළම අභියාචනාධිකරණ බලය හිමි වෙන්නේ එහෙනම් මොකද? ශ්‍රේෂ්ඨාධිකරණයට. ඒ වගේම මුලින්ම අභියාචනයක් විභාග කිරීමේ බලය හිමි වෙන්නේ කාටද? අභියාචනාධිකරණයට. මොකද අභියාචනාධිකරණයට ගිහිල්ලා තමයි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත එන්න වෙන්නේ. මෙන්න මේ වගේ සහ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණය සම්බන්ධයෙන් තියෙන අභියාචනාධිකරණ බලතල සහ අනෙකුත් බලතල ගැන පොඩි හැඳින්වීමක් සහිතව මේ ප්‍රශ්නයට අපිට පිළිතුරු ලියන්න පුළුවන්. අපි දරුවෝ ප්‍රශ්න පත්‍ර කරද්දී මේ ගැන තවදුරටත් බලමු. ඔයාලා එතකන් ප්‍රශ්නෙට පිළිතුරක් ලියන්න උත්සාහ කරන්න. එහෙනම් අපි ඊළඟ කොටස අපේ පාඩමේ තියෙන
විකල්ප ආරවුල් නිරෝධ කිරීමේ ක්‍රම අපි මේ ගැන ඊළඟ කොටසින් සාකච්ඡා කරමු. දැනට මේ අධිකරණ ගැන සහ අධිකරණ ධූරාවලි ටික හොඳට මතක තියාගන්න.